සියදනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. අද ඊටාත්ම සුවිශේෂී දවසක් බවට පත් කරගන්නටයි අපගේ මේ වෑයම. ඉතින් අවසරයි අපේ අභිධර්ම මණ්ඩපයේ ගුරුතුමාණන් වන ප්‍රබත් කාර්යවසම් මැතිතුමනි. ඒ වගේම අද දවසේ ප්‍රේක්ෂකයන් එහෙම නැත්නම් ශ්‍රාවකයන් අපිට නැති වුණත් අද දවසේ අපි මේ උත්සාහ කරන්නේ 2019 12 වෙනි මාසේ 8 වෙනි දින මෙවන් වූ දහම් මණ්ඩපයක් අපි ආරම්භ කරමු ලැබුවා එල්පීටීයේ අපේ ඉගලු විතාන මහත්මයාගේ නිවසේ ඉඳලා. ඇත්තටම ඒ ආරම්භයේ සිට සුවිශාල වූ පිරිසකට මේ අභිධර්ම දේශනාමය වැඩසටහන අපි හේතු ගන්නන්න දැඩි උත්සාහයක යෙදුණා. හැබැයි ඒ වෙනකොට අපිට අපේ ශ්‍රාවකයන් අතර සුවිශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකට දහම් මණ්ඩපයේ ඉඳගෙන මේ ධර්මය අධ්‍යයනය කරමින් සිටියා. හැබැයි මේ වගේ කාලයක තමයි අපේ රටට පමණක් නෙවෙයි මුළු මහත් ලෝකයටම බලපාන මේ කොරෝනා ව්‍යසනය පාත්තු. ඉතින් කොහොම නමුත් මේ කොරෝනා ව්‍යසනයෙන් මුලින්ම තැනින් තැන එක්කිනා දෙන්න රෝගීන් හමු වෙනකොට 2020 3 මාසේ 18 වෙනිදා වෙනකොට මේ රට වහන්න ඕන කියලා තීරණයක් ගත්තා. රටේ බලධාරී. එතකොට අපි අන්තිම වැඩසටහන හැටියට කරලා දුන්නේ 2020 3 මාසේ 14 වෙනිදා. හැබැයි මේ රට 18 වෙනිදා වහනකොට අපිට එතනින් මෙහාට මේ පන්ති නවත්තන්න බැරි වුණා. අපේ දහම් මණ්ඩපය කරගෙන යන්න බැරි වුණා. ඉතින් ඒ වෙනකොටත් මේ තියෙන කාල පරිච්ඡේදය තුල මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා ඉල්ලීම සෑහෙට අපිට දැඩිව දැනුණා. නමුත් මේ රටේ තිබෙන මේ ව්‍යසන තත්ත්වයට අපි මුහුණ දිය යුතු නිසා ඒ රටේ තියෙන සෞඛ්‍ය ශාස්ත්‍රයේ බලධාරීන්ගේ දේශවන් ඒ බලධාරීන්ගේ අනට කීකරු විය යුතු නිසා අපිට මේ මණ්ඩපය පවත්වාගෙන යන්න බැරි වුණා. එනමුත් අපි රටවල් ටිකින් ටික හොඳ පැත්තට හැරෙනකොට අපි නැවත වතාවක් දහම් පාසල්, ඒ වගේම පාසල් අධ්‍යාපනය, ඒ වගේ උපකාරක පන්ති තැන තැන ආරම්භ කරනකොට රටේ නීතිය ටිකක් ලිහිල් වෙනකොට අපි නැවත වතාවක් 2028 වෙනි මාසේ 23 වෙනිදා නැවතත් ආරම්භ කරා. හැබැයි 2023 වෙනි මාසේ 14 වෙනිදා දින වෙනකොට අපි දේශනා 12ක් කරලා දුන්නා. ඒ දේශනා 12න් නැතර වුණු අපි 2028 වෙනි මාසේ 23 වෙනිදා නැවතත් 13 වෙනි දේශනාව ඉඳලා අපි ආරම්භ කරා. ඒ 13 වෙනි දේශනාව ඉඳලා හැබැයි අපි වැඩි කාලයක් කරගන්න හම්බුනේ නැවතත් මේ රටේ මේ කොරෝනා වසංගත තත්ත්වයේ දැඩිව බලපාන ගත්තා. ඒ නිසා අපිට 19 වෙනි දේශනාවට යනකොට අපි නැවතත් අත්විඳවන්න සිදු වුණා. හැබැයි ඒ වෙනකොට මේ සියලු දේශනා අපි YouTube එක හරහා මේ අන්තර්ජාලය හරහා මේ ශාමක ප්‍රතිචාර දෙන හැමෝටම අසන්නට සැලසුවා. අන්න ඒ හේතු කොටගෙන අපිට මේ වන විට සාමාන්‍යයෙන් අපේ මේ YouTube එකේ මේ සඳහා සහභාගී වෙන අය පින්වතුන් බැලුවා පස්සේ 2000ක් 3000ක් අතර ප්‍රමාණයක් අපිට දැනට එක්කාසු වෙන ශ්‍රාවකයන් ඇති. ඉතින් මේ ශ්‍රාවකයෝ ඉන්නේ ඇත්තටම බැලුවොත් ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි. අද බැලුවොත් විවිධ රටවලින් අපේ ගුරුතුමාණන්ට කතා කරලා මේ පිළිබඳ විස්තර අහලා මේක කෙසේ හෝ නැවත වතාවක් අපිට සම්බන්ධ කරන්න. මොකද හේතුව අපේ ජීවිතේ ගොඩ දාන්න තියෙන එකම මාර්ගය මෙයයි කියන එක මේ ලෝක සත්‍ය තේරුම් ගත්ත අවස්ථාවක් හැටියට ඒ කතා වලින් අපිට පසක් වෙන්න ගත්තා. හැබැයි කොහොම නමුත් අපි දැඩි උත්සාහයක යෙදුණා නැවත වතාවක් මේ දහම් මණ්ඩපය ආරම්භ කළා. ඔයත් උන්ට හැමෝටම මේ ගමනින් ගොඩේ එහෙම නැත්නම් මේ කොරෝනා වසංගතය කියන්නේ මොකක්ද කියන එක ධර්මානුකූල පෙන්වලා දෙන්න අවස්ථාවක් හැටියට අපි මේක මතකයේ තියාගෙන කොහොම හරි මේක කළ යුතුයි කියලා දැනට අපි ආවා. දැන් සාකච්ඡා මාර්ග වලින් කීප වතාවක් මම සාකච්ඡා කළ ගුරුතුමත් එක්ක මේක කොහොම හරි අපි කරලා අදුම තරමින් මේ තාක්ෂණය උපයෝගී කරගෙන මේ දහම් මඟ එළිපිහිලි කරගන්න උත්සාහ කරන සියලු ශ්‍රාවක සත්‍ය වෙනුවෙන් උන් කෙරේ අනුකම්පාවෙන් ගුරුතුමනි කොහොම හරි මේක කරමු කියලා අපි ඉල්ලීමක් කරා. අන්න එතෙන්ට අවනත වෙච්ච අපේ ගුරුතුමාණන් මේකට අපිට අවස්ථාව දුන්නා. අපි කොහොම හරි ගෙදරට එක්කෙනෙක් හරි දාලා මේක පටිගත කරලා අපි YouTube එකට දාමු. එතකොට තාක්ෂණය හරහා මේක හැම කෙනෙකුටම සහභාගී වෙලා නැවත වතාවක්
මේ දහම් මණ්ඩපය එළිදක්වන්න අපි තීරණය කරා. ඉතින් අන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි දහම් මණ්ඩපය නැවත වතාවක් පටන් ගන්න මම හිතන්නේ අද 20 වෙනි දේශනේ ඉඳලා තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකම මතක තියාගන්න ඕනේ. ඔන්න දැන් අද මෙතෙන් ආපු ගමනේ මම මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕනේ. අපි හැම කෙනෙක්ම දැන් වසරක් නිමා කරලා තවත් අලුත් වසරයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක ධර්මානුකූලව බැලුවම පස්සේ තවත් එක් දිනයක් විතරයි. මොකද හේතුව අපි හැම දෙයක්ම ඉගෙන දැනගෙන ඉගෙනගෙන ඉන්නේ. නමුත් අපි අධිකම් කරගත යුත්තේ මෙන්න මෙයයි. එහෙනම් අතීතයේ ගියා. අනාගතය තාම අපිට ඇවිල්ලා නැහැ. හැබැයි වර්තමානයේ ජීවත් වෙන අපි හැමෝම ඒකට ඉඳගෙන අදිස්ථානයක් කරගන්න ඕනේ. අපිට අදින් ගත වෙන මේ මොහොත කොයි වෙලාවක හෝ නැති වෙලා මේ ගමන මේ සසර ගමනට එක්වෙන්න සිදු වුණොත් එය අපි ප්‍රමාදයේ හැටියට සලකනවා. එහෙනම් අප්‍රමාදීව කටයුතු කරන්න කියපු බුදුරජාණන් වහන්සේගේ බුදුවදනට අවනත වෙමින් මේ ලැබුවා වූ නව වසරේ දහම් මඟ එළිපෙහෙළි කරවන වාසනාවන්ත නිදුක් නිරෝගී වසරක් වේවායි පළමුවෙන්ම ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමින් මම මෙසේ මේ කටයුත්ත පිළිබඳව කුංචි වදම් පෙළක් කතා කරලා මම ගුරුතුමාන්ට ආරාධනා කරනවා මෙතෙන් සිට මේ වැඩසටහන දියත් කරන හැටියට. මේ අපේ දහම් මණ්ඩපය පිළිබඳව YouTube එකට එහෙම නැත්නම් මේ අන්තර්ජාලයට එක් කරන්න කියලා අපේ ඇත්තටම ශ්‍රාවක යන්ගෙන් දැඩි ඉල්ලුමක් ආවා. ඊට හේතුව තමයි යම්කිසි කෙනෙකුට මොනවා හරි හේතුවකින් අපේ දහම් මණ්ඩපයට සහභාගී වෙන්න බැරි වුණොත් ඒ බැරි වුණු කෙනාට නැවත මේක අධ්‍යයනය කරන්නයි මේ YouTube එකට දාන්න තීරණය. අපි දන්නේ නැහැ හැබැයි අපේ දහම් මණ්ඩපේ දැනට සාමාන්‍යයෙන් ඇල්පිට දහම් මණ්ඩපේ 150ක් විතර මේ අපේ ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ වගේම කරන්දිගේ දහම් මණ්ඩපේ 300ක් විතර ශ්‍රාවකයෝ ඉන්නවා. හැබැයි අපි මේ දෙකම එකව කරලා බැලුවොත් ශ්‍රාවකයෝ 500ක්වත් අපිට නැහැ මේ දහම් මණ්ඩපවල. හැබැයි YouTube එකට එහෙම නැත්නම් අන්තර්ජාලයට මේක මුදා හැරියන් පස්සේ අපිට මේ වෙනකොට එක දවසක සාමාන්‍යයෙන් 1000 ගණන් 2000 ගණන් මේක බලලා තියෙනවා. ඉතින් ඒ වගේ බලුවාන් පස්සේ මේ අපිත් එක්ක එකට ඉන්න ප්‍රමාණයට වැඩිය මේ විශාල ප්‍රමාණයක් මේ විශ්වයේ සැරිසරලා එහෙම නැත්නම් මේ විශ්වයේ දීදිලා හැමතැනම ඉන්න රටවල. ඉතින් ඒ රටවල ඉන්න අය දැඩි උනන්දුවක් උත්සාහයක් තියෙනවා. අපි මේ කොහොම හරි මේ ගමනින් එතර වෙන්න ඕනේ. මොකද හේතුව ලංකාවේ මේ තියෙන ඇත්තටම බැලුවොත් මේ අද කාලේ තියෙන කොරෝනා වසංගතය ගත්තත් ඒ කොරෝනා වසංගතය නිසාවත් ලංකාවේ මිනිස්සුන්ට ගොඩාක් අයට තේරුනේ නැහැ මේ සසරේ තියෙන භයානකත්වය. හැබැයි ලෝක පිටරටවල මිනිස්සුන්ට මේක දැනීම තේරුණා. ඇයි තේරුනේ? ඒ තේරෙන මූලික හේතුව තමයි ඒ අය හරියට මෙහෙතක් කරේ නැහැ. රජය විසින් ඒ අය කෙරේ හොයම් බැලුවේ නැහැ. තන තන මැරෙලා වැටෙන්න ගත්තා. මැරෙලා වැටෙනකොට ගෙයි අතුරු දාලා දොරවල් දාලා හිර කරන්න තරම් අකාරුණික වුණා මේ ස්වභාව ධර්ම. හැබැයි කොහොම නමුත් අපිට තේරෙන්නේ මෙන්න මෙච්චරයි. එදා බුදුරජාණන් වහන්සේ 2600කට ඉස්සෙල්ලා ජීවමාන වැඩිෙද්දී මේ විශාලා මහනුවර සිද්ධිය ආරම්භ කළොත් එහෙම ඒ අද වෙච්ච මේ කොරෝනා වසංගතයමයි කියලා අපිට අර්ථ දක්වන්න පුළුවන්. ඊට හේතුව මොකද? අපි ඉදා දවසේ ඒ තැන මලමිණි වැටිලා බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයේ දේශනා කිරීමෙන් ඒ මහා ව්‍යසනය ඉවර වුණා කියලා. එහෙම නැත්නම් නිමා වුණා කියලා අපේ ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි අපි තාමත් එහෙනම් මේ කොරෝනා වසංගතේ ලෝකෙ නිමා කරන්න බැරි වෙන්නේ එකම හේතුව තමයි කවුරුවක්වත් තාම බුදුදහමට නියමාකාරයෙන් හේතු දෙන්නේ නැහැ. එහෙනම් කවුරු හරි දවසක යම්කිසි කෙනෙක් මේ ලෝකෙ වැඩි පිරිසක් එකට එකතු වෙලා අපි ප්‍රාර්ථනා කරොත්, අදිස්ථානයක් කරොත්, ආශිර්වාදයක් කරොත් අපේ මේ සම්බුදු දහමේ ආශ්‍රේ එහෙම නැත්නම් මේ බුදුදහමට අනුගත වෙලා තමගේ ජීවිතේ බුදුදහම කරගත්තු මිනිස්සු ධර්මානුකූලව ගමන් කරන ගම අන්නේ අය අධිෂ්ඨානයක් කරොත් මේ ව්‍යසනේ තුරන් වෙන කියලා මම හිතන්නේ තාමත් මේකනි අපිට මේ කොරෝනා ව්‍යසනේ ගැලවෙන්න පුළුවන්. අන්න එයයි අපි මේ නිර්මාණය කරන්න හදන්නේ. එහෙමනම් අපි ගොඩාක් දෙනෙක් එක්කහස වෙලා මේ කරන්න හදන දෙයට ඔබගේ සියලු දෙනාගේ උත්සාහය, උනන්දුව, කැපවීම, අධිෂ්ඨානය මම හිතන්නේ ගොඩාක් දුරට බලපාන. ඒ ඔබේ යහපත පිණිස වගේම ඔබටත් වැඩිය මේ ලෝක සත්‍යයේ යහපත පිණිසයි. ලෝක සත්‍ය දුකින් මුදවා ගන්න බුදුරජාණන් වහන්සේ 4 දෙනෙක්ගේ වැඩ පිළිවෙලක් කියලා තියෙනවා. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසකය සිව්වණක් පිරිසටයි මේක පවරලා තියෙන්නේ. ඉතින් සිව්වණක් පිරිසෙන් එක්කෙනෙක් වෙන්නේ
මේ මහා ව්‍යසනයේ මේ ලෝකේ සත්‍ය අවබෝධවා ගන්න කොටස් කරුවෙක් වෙන්න ඔබට ගෞරවයෙන් මම ආරාධනය කරනවා. එහෙමනම් ඒ ආරාධනය කරන ගමන් සියලු දෙනාම YouTube channel එක හරහා එන්න මේ අන්තර්ජාලය හරහා මේ භාවිතා කරලා එහෙනම් මේ සාකච්ඡා කරලා ඔබට හැඟෙන ඔබේ තියෙන ගැටලු පිළිබඳව අපිට දැනුවත් කරන්න කියලා අපි මේ වෙලාව විලා සිටිනවා. ඉතින් ඒක මතක් කරන්න කැමතියි මේ YouTube එකේ එහෙම නැත්නම් ඒ අන්තර්ජාලය හරහා අපිත් එක්ක අපේ ගුරුතුමත් එක්ක සම්බන්ධ වුණු ශ්‍රාවකයෝ ගොඩාක් දෙනෙක් අපිට කිව්වේ මොනවද? ඔබතුමන්ට යම්කිසි අපහසුතාවයක් එහෙම නැත්නම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ අන්තර්ජාලයට මේක මුදා හරින ක්‍රමවේදය පිළිබඳව අපිට කියන්න අපි ඕන තරම් වියදම් කරන්නම් ඒ වෙනුවෙන් මේක අන්තර්ජාලයට යොමු කරන්න. අන්න ඒ වගේ වචන, ඒ වගේ පරිත්‍යාගයන් කරන සිතුවිලි අපිට ගොඩක් ගලාගෙන ආවා. හැබැයි අන්න ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි අද ඔබට මේ අන්තර්ජාලයට යොමු කරන්න මේ වීඩියෝ ගත කිරීම සඳහා මේ ජංගම දුරකථනයේ ඒවත් අපිට පරිත්‍යාගයන් ලෙස පිටරටේ ඉන්න අයගෙන් ලැබුණු මුදල් වලින් තමයි අපි මේක අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි අපිට මේක හරියට මේව පටිගත කරන්න අවශ්‍ය මේ ඒ දුරකථනයේ රඳවනේ එහෙම නැත්නම් ඒ දුරකථන රඳවන ස්ටෑන්ඩ් එක අපේ ලබා දෙන්න අපිට කටයුතු කරා නොමිලේ කිසිම ආය කිරීමක් නැතුව එල්පිටිය ලකී ස්ටුඩියෝ අධිපතිතුමන් ඩෙන්සිල් අත්ගෝරල් මැතිතුමන් එතුමන්ටත් අපි මේ වෙලාවේ පුණ්‍ය අනුමෝදනා කරනවා. මම කියන්නේ මම මේ සුළු වශයෙන් මේ පෙන්න මතක් කරේ අවසානයේ ගුරුතුමා මම හිතන්නේ මේ හැමෝටම එකසේ පුණ්‍ය අනුමෝදනා කරා. එහෙමනම් කාල වේලාව ඉක්මා යන බැවින් අපි තවත් ඉදිරියට මෙවන් වූ වැඩසටහන් ඉස්සර කරමින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්නා වගේම ධර්මානුකූල මාවතකට ගෙන යන්නට අපේ අත්තර සපයා දෙනා වගේම ඔබ අපිත් එක්ක සිටීම අපේ මේ ධර්ම මාවතේ පිළිපිලි කරන මාවතක් බවට පත් කරගන්නයි අපේ සූදානම්. එහෙමනම් ගෞරව නමස්කාර පූර්වකව තුන්වන්ගේ ආශිර්වාදය තුලින් දෙවියන්ගේ රැකවරණය තුලින් තවත් চিරාත් කාලයක් මේ සී සද්ධර්මයේ ලොව වැඩි වී තිබෙන්නට අනාගත පරපුරට මේ ධර්මයේ දායාද කිරීමේ බලාපොරොත්තුවෙන් අපි අද දවසේ මේ අන්තර්ජාලයට මෙතෙන් සිට මේ අභිධර්ම දේශනා මාලාව මුදා හරිනවා. ඒ මුදා හැරීම තුළින් හැම කෙනෙකුටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වගේම දහම් මාවත එළිපෙළි කරන හැම කෙනෙකුටම මේ දහම් මාවතේ ගමන් කරමින් තමන්ගේ ජීවිතය වගේම තවත් කෙනෙකුගේ ජීවිතය දහම් මඟට එළි කරන ගමන් මඟ විවර කර ගැනීම සඳහා අත්ලක් වේවායි ප්‍රාර්ථනා කරමින් මෙතෙන් සිට මේ දේශනීය වැඩ කටයුතු ආරම්භ කරන හැටියට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනය කරනවා ආදරණීය ගුරුතුමනි ප්‍රභාත් කාර්යවසම් මැතිතුමනි ඔබතුමන්. පින්වත් ඔබට තෙරුවන් සරණයි. හොඳයි. අපි කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේ කොරෝනා වුදුර ඉක්මනින්ම තුරන් වෙලා අපිට අපේ මේ කරගෙන ආපු දේශනය අපිට කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක ඒ ධර්මතාවයේ ස්වභාව ධර්මයට අයිති වෙච්ච ධර්මතාවයක්. ඉතින් අපිට ඒ අවස්ථාව ලැබෙනකම් බලාගෙන හිටියොත් අපිට මේ කර්තව්‍ය කරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා අපි තීරණය කරා අපි අන්තර්ජාලයට මුදා හරින්න අපේ ධර්මතාවය. මොකද අපේ ජීවිතත් අවිනිශ්චිත ස්වභාවයක් නෙමෙයි. ඒ හින්දා අපි යම් දෙයක් මේ ධර්මතාවයක් අවබෝධ කරා නම් අපි ඒ අවබෝධ වෙච්ච ටික සමාජගත කරලා තිබුණොත් එතකොට අපිට බොහොම සතුටින් ඇතුළත තියාගන්න පුළුවන්. ඒ හින්දා තීරණය කරා සුජිය මහත්තයාත් මමත් කතා කරලා බොහෝ ඉල්ලීම් දිනවා අන්තර්ජාලය ඔස්සේ අපේ දේශනා නරඹන පින්වත් ඇත්තන්ගෙන් ඒ ඉල්ලීම් ඉෂ්ට කරන්න අපි හදන්නේ. ඒ වගේම අපේ දහම් මණ්ඩපවල ඉන්න කල්යාණ මිත්‍ර පිරිසට මේ අන්තර්ජාලය ඔස්සේ මේ දර්ශනය හදාරන අවස්ථාව ලැබෙනවා. එතකොට අපි ඉදිරියේදී දහම් මණ්ඩපය ආරම්භ කරාට පස්සේ අපි ඒ ඇත්තන්ට අපි වෙනම මේ දර්ශනය කියලා දෙනවා. එතකන් අන්තර්ජාලය ඔස්සේ ඒ ඇත්තන්ට පුළුවන් වේවි මේ දර්ශනය හදාරගෙන යන්න. එහෙනම් අද ඉඳලා අපි කලින් දහම් මණ්ඩපේ නවත්තලා නැවත ආරම්භ කළේ කියන්නේ 12 වෙනි දේශනාවේ පස්සේ 13 වෙනි දේශනාව ආරම්භ කරේ නැවත ආවර්තන දේශනාවක් විදියට. හැබැයි මම ආවර්තන දේශනාවක් නැවත කරන්නේ නැහැ. මොකද හොඳටම කාලේ ප්‍රමාණවත් අපේ ඇත්තන්ට මේ දේශනා 19 අධ්‍යයනය කරගන්න කාල සීමාව තිබුණා. මම හිතනවා දේශනා 19 බලලා ඇති කියලා. ඒ හින්දා මේ පින්වත් ඇත්තන්ට ඒ නවත්තපු තැන ඉඳලා
මම දේශනා මාලාව කරගෙන යනවා. අපි සතිපතා මම සුජීව මහත්මයාත් අපිට ඉඩ කඩපත්තාව ලැබුණොත් අපි තව කීප දෙනෙක් එකතු වෙලා අපි මේ දර්ශනය ඉදිරියට කරගෙන යන්න අදහස් කරනවා. කොහොම වුණත් එහෙම අවස්ථාවක් ලැබුණා මම සුජීව මහත්මයාත් එකතු වෙලා මේ දර්ශනය අපි කරගෙන යනවා. මේ කල්යාණ මිත්‍ර දේශ වෙනුවෙන්. හොඳයි අපි මුලින්ම දිනේ දාගමු. 2021යි පළවෙනි මාසයේ අද දෙවෙනිදානේ සුජීවන්ත එතකොට අපි දේශනා අද මම විශේෂ දෙයක් කියනවා අපි දේශනා 19ක් නේ කතා කරගෙන මේ මාසේ අපි දේශනා 19ක් කතා කරලා අපිට කරන්න තියෙන 20 වෙනි දේශනාවනේ. ඒතර මම අද 20 වෙනි දේශනාව විදිහට නෙමෙයි කරන්නේ 20 වෙනි දේශනාව අපි මම අද දේශනාව හඳුන්වනවා මෙහෙම 19 වෙනි දේශනාවේ එක කියලා. මොකද මට අතපසු වෙච්ච පාඩමක් තියෙනවා. ඒ කියන්නේ ආයතන ධාතු. ඒ කියන්නේ ඒ ධාතු 18 සහ ආයතන 12 කියන පාඩම මට කරන්න බැරි වුණා. ඒක මෙතන සම්බන්ධ වෙන්න ඕනේ. ඒ හින්දා මම කතා කරගෙන ආපු පාර පොඩ්ඩක් නතර කරලා මම අද දේශනාව ආයතන විග්‍රහය කරන්න හදන්නේ. ඒ හින්දා ආයතන සම්බන්ධව ඒක 19 එක දේශනාව විදිහට මම සඳහන් කරනවා. නැත්නම් මොකද අපි මේ කරගෙන යන පිළිවෙල දේශනාවක්. ඒ පිළිවෙල දේශනාව ඒක අනුපිළිවෙලින් අපේ ඇත්තෝ දැන් බලාගෙන එනවා කියලා මට හොඳට තේරෙනවා. YouTube එකේ ඇත්තෝ හොඳයි ගොඩක් හොඳයි. හොඳට ප්‍රශ්න කරනවා. ඒක මම මුලින් ඒගොල්ලෝ මේ තනින් තන දේශනාවල් බලලා ඒගොල්ලෝට ගැටලු සාකච්ඡා දැන් ඇති වුණා. මම ඒ කට්ටිය දැනුවත් කරා. ඒ පින්වත් ඇත්තන්ට මම කිව්වා දේශනාව තනින් තන බලන්න එපා, ස්කිප් කරන්න එපා. ඕගොල්ලෝ මේ දේශනාව පිළිවෙලින් බලන්න මොනවාරි ගැටලුවක් ආවොත් මට කතා කරන්න. මම මේ ගැටලු සඳහා දෙන්නම්. ඒ විදිහට සම්බන්ධ වෙලා දැන් අපේ ඇත්ත බොහොම අප්‍රමාදීව කලබලයක් නැතුව මේක කරගෙන යන බවක් පේනවා. ප්‍රශ්න කිරීම හොඳයි. ඒ හින්දා ඔය ඇත්ත වෙනුවෙන්මයි මේ ටික කරන්නේ. එතකොට මේ කාර්යය අද පාඩම් පටන් ගන්න කලින් මම පුණ්‍ය අනුමෝදනාවක් කියනවා කරන්න අපි සුජීව මාත්‍යා එක මතක් කරා. ඒක ඒ පුණ්‍ය අනුමෝදනාව අපි කළ යුතුයි. මේ දේශනා මාලාව අපි ආරම්භ කරේ දැන් වසර 3ක් තිස්සේ මම 3කට 4කට විතර වගේ තිස්සේ මම මේ දේශනාව වසරෙන් වසර අපේ කල්යාණ මිත්‍රයන්ට මම දැනුවත් කරන්න උගන්වන්න ආවා. එතකොට හැබැයි අපි අන්තර්ජාලයට උදාහරණ වැඩ පිළිවෙලක් අපි කවදාවත් කරේ නැහැ. මොකද මගේ ගුරුතුමා අජන්ත සම්පත් ගුරුතුමා ඒ කාර්යය කරන නිසා. එතකොට පස්සේ මට හිතුණා මේ දර්ශනය තව ටිකක් අජන්ත සම්පත් ගුරුතුමා මගේ ගුරුතුමා දෙනවටත් වැඩිය තව ටිකක් සරල කරලා මේ ඇත්තන්ට දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා කියලා හිතන නිසා මට ඒක සරල කරන්න පුළුවන් හැකියාව තියෙන නිසා මම හිතුවා මේක අන්තර්ජාලයෙන් උදාහරණයක්. මම ඒක නිසා මගේ ගුරුතුමාගෙන් අවසර අරගෙන අන්තර්ජාලයෙන් උදාහරණ අපි තීරණය කරා. එතකොට මුලින්ම මේ සඳහා අපට ඇත්තටම පහසුකම් තිබුණේ නැහැ. කරන්දේ දහම් මණ්ඩපයට සහභාගී වෙච්ච අපේ පින්වන්ත කල්යාණ මිත්‍රයෙක් කෙන ඒ කියන්නේ කල්යාණ මිතුරියා එතුමිය තමයි එතුමියගේ හෑන්ඩ් ෆෝන් එකෙන් අපේ මේ දේශනා මාලා වීඩියෝ වත් කරලා අපිට ලබා දුන්නා. එතකොට ඒකේ තිබුණා පොඩි අඩුපාඩු තිබුණා. මට ඒ කියන්නේ දේශනාව වීඩියෝ එක පොඩ හෙල්ලෙන ගතියක් තිබුණා. පැහැදිලි මදි ගතියක් තිබුණා. ඉතින් එතුමියට හැකි විදියට තමයි ඒක කරලා දුන්නේ. මොකද අපිට ඒ පහසුකම් තිබුණේ නැහැ. ඉතින් එතුමිය පුළුවන් ආකාරයෙන් කරගෙන ආවා. ඇත්තටම ලොකු කාර්යයක් එතුමිය කරේ. කරන්දිමි දහම් මණ්ඩපයේ නිරංජනා මහත්මිය එතුමිය ලොකු කුසල කර්මයක් කරගත්තේ. ඒ ධර්මතාවය අපිට කොහොම හරි වීඩියෝ ගත කරලා අපිට ලැබලා දුන්නා. අපි ඒවා අන්තර්ජාලයට මුදා හැරියා. ඒම කරගෙන එනකොට ඊට පස්සේ අපිට ටිකෙන් ටික මේ ධර්මතාවයෙන් අපිට කියන්නේ වැඩි දියුණු වෙනකොට මේවට උදව් උපකාර ලැබෙන්නත් ගත්තා. එතකොට අපිට මේ ස්ටෑන්ඩ් එක පවා අපිට මේ ලපිස් කුඩිය අධිපතිතුමා කවුද අපේ දෙන්සිල් අතකොල්ල නැතුමා එතුමා බොහොම සත්භාවයෙන් අපට පූජා කරා. එතකොට ඒ නිසා තමයි ඔයගොල්ලෝ 12 13 වගේ දේශනාවල ඉඳලා වීඩියෝ එක හෙල්ලෙන්නේ නැතුව අපි වීඩියෝ කත කිරීම ටික දෙන්න පුළුවන් හැකියාව ලැබුණා. එතකොට ඊට පස්සේ දහම් මණ්ඩපේ නතර වුණාට පස්සේ අපිට මේ වීඩියෝ ටික
කරගන්න අන්තර්ජාලික උදාහරණ අපට අවශ්‍යයි. හැබැයි අපිට ඒ පහසුකම් ටික නැති වුණා. ඉතින් ඒ අපි සුජිය මාතත් කතා කරා මේ කැමරා එකක් අපි කොහොම හරි ගන්න ඕනේ. මොකද කරන්නේ? එහෙම ඉන්න අතරතුරේ අපිට YouTube එකේ අපේ කල්යාණ මිත්‍රයෝ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලෝ ඉල්ලීම් කරා මොනවා හරි ගැටලු සාගත දැන් තියෙනවා නම් ඒක ආර්ථික අපහසුතාව තියෙනවා නම් අපිව දැනුවත් කරන්න කියලා. ඉතින් අපි ඒ පිළිබඳව කතා කරාම බොහෝම සත්භාවයෙන් අපිට බොහෝ කල්යාණ මිත්‍ර පිරිසක් අපිට කතා කරලා කිව්වා. එතනදී විශේෂයෙන් පුණ්‍යානුමෝදනාව කරන්න ඕනේ. මම ඒ ගැන යෝජනාව දැම්මට පස්සේ මම කිව්වා අපි කීප දෙනෙක් එකතු වෙලා අපි බලමු කැමරා එකක් හොයන්න. කැමරාවක් අපි හොයලා බැලුවා. ඒක මුදල වශයෙන් ගත්තොත් 1 ලක්ෂ ගාණක් වෙනවා. එතකොට මුදල ලොකු වැඩි නිසා අපි බැලුවා අපි කීප දෙනෙක් එකතු වෙලා මේක කරන්න. පස්සේ පාර මට ඇත්තටම බොහොම සතුටුයි කියන්න මේ ධර්මතාවය ලබාගත්තු අපේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රනීත් මලින්ද කල්නෙත් මහත්මයා එතුමාගේ සහෝදරිය වන යනුෂා සඳමාලි කල්නෙත් මහත්මියත් අපට දුරකථනයෙන් සම්බන්ධ වෙලා අපිට මම එතුමාවත් එතුමියවත් මම දැකලවත් නැහැ. මේ දර්ශනීය අධ්‍යයනය කරලා එතුමාගේ සහෝදරියත් බොහොම පැහැදිලිවම කටයුතු කරගෙන ආවේ. මම කතා කරලා කිව්වා කාගෙන්වත් කාටවත් කියන්න එපා. අපි මේ මුදල දාලා අපි කැමරා එකක් අරන් දෙන්නම් කියලා. ඉතින් මම එකපාර කිව්වා මේ කියන මුදල් ප්‍රමාණය වැඩි. අපි ගමු දැන් තාක්ෂණයේ දිනුනොයි හොඳ හෑන්ඩ් ෆෝන් තියෙනවා ඊට අඩුවට ගන්න පුළුවන් කැමරාවක් තියෙන. ඒ වගේ එකක් අපි අරගෙන මේ දර්ශනය කරගෙන යමු කියලා. එන්න බොහොම සත්භාවයෙන් අපිට ඒ දුරකථනය අපට ලබා දුන්නා. එතකොට එතුමියට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ ඔබතුමා ලොකු ධර්ම දානයක් ලබා දුන්නේ. මෙතෙන් සිට මේ වීඩියෝ ගත කිරීම සියල්ල සිද්ධ වෙන්නේ ඔබතුමා ඒ ලබලා දුන්න ඒ දුරකථනයේ කැමරාවෙන් සිද්ධ වෙන්නේ. මින් ඉදිරියට එතකොට YouTube එකේ සියලු දේශනාවන් අධ්‍යයනය කරනවනේ යම් කිසි කෙනෙක් පැහැදිලිව මේ දර්ශනය අධ්‍යයනය කරගෙන යනවා නම් ඒ ධර්ම දානය දෙන මම ධර්ම දානය දෙනකොට ඔබතුමාට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවක් වෙනවා. ඒක කරපු ධර්ම දානයට ඔබතුමාට පතන් අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එතකොට පෙන්සිල් අතුකොල්ල මහත්මයාට ඒ ධර්මතාවයම අවබෝධ වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. සාදු සාදු සාදු. හොඳයි. එහෙනම් අපි දේශනය ආරම්භ කරමු. අද මාතෘකාව තමයි ආයතන 12. ආයතන 12. එතකොට මම කලින් සුගිමාත්‍ය දැන් ඔබතුමාට මතක ඇති මේ දැන් අපි කරන ක්‍රියාපිළිවෙත අපි කතා කරගෙන යන්නේ පරමාර්ථ දේශනාවක්. එතකොට අලුත් අවුරුද්දේ මට ආශිර්වාද කරන්නත් බැරිුණා. මම මුලින්ම අපේ සුජිය මාත්මයට එතකොට අපේ සියලුම පින්වත් ඇත්තන්ට සම්මුතියෙන් මේ කරන්නේ සුජිය මාත්‍ය කිව්වා අපිට එහෙම අලුත් අවුරුද්දක් කියලා එකක් නැහැ. සම්මුතියෙන් ලැබුණ අවසර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන වර්ෂයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද සම්මුතියෙන් කියලා කිව්වේ අපි පරමාර්ථ වශයෙන් ගත්තාම අපිට එහෙම අලුත් අවුරුදු කියලා එකක් නැහැ. එහෙනම් අපිට තීන වර්තමාන මොහොතක් විතරයි. ඒක හැම මොහොතකම අලුත් වෙවි තියෙනවා. අතීත අනාගත සකස් වෙන්නේ වර්තමානයේ සාපේක්ෂව. ඒකෝට ඒක දර්ශනය හදාරගෙන යන ඔය ඇත්තෝ ඉගෙන හොඳ අවබෝධයක් ඇති කියලා හිතනවා. හොඳයි. එතකොට මම කිව්වා අපි මේ ගමන තුළ අපි යන්නේ යම් කිසි දෙයක් හොයාගෙන. ඒ කියන්නේ අපි ප්‍රතිඵලයක් හොයාගෙන යන්නේ. මේ දර්ශනය ගන්න අපි දැනුමකට නෙමෙයි ප්‍රතිඵලයක් ගන්න. එතකොට ප්‍රතිඵලයක් ගන්නවා නම් අපි ඒක විදර්ශනා භූමියට යන්න. එතකොට විදර්ශනා භූමියේ දුවන හරියට මම මේකේ 12 වෙනි දේශනාවේ මම කිව්වා මතක ඇති ඔය ඇත්තන්ට මේක හරියට කෝච්චියයි රේල් පිළිය. දැන් කෝච්චිය දුවන්න රේල් පිළි අවශ්‍යයි වගේ විදර්ශනා භූමියේ දුවන්න නම් යම් දැනුම් සම්භාරයක් අවශ්‍යයි. එහෙනම් මේ දැනුම් සම්භාරයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා අපි කිව්වා මෙන්න මේ විදිහට ස්කන්ධ ආයතන ධාතු
පටිච්ච සමුප්පාද. ඔය ආකාරයට භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදර්ශනා භූමිය දුවන්න වන අවශ්‍ය දැනුම් සම්භාරය අපිට දෙනවා. එතකොට ඒ තුන අපි කතා කරගෙන ආවා ස්කන්ධ පිළිබඳව. දැන් ස්කන්ධ පිළිබඳව කතා කරගෙන ආවා මොනවද ස්කන්ධ? සුජමාත්‍ය කතා කරමු. ස්කන්ධ ගුණ අපි රූප ස්කන්ධය ගැන කතා කරා. නේද? ඊට පස්සේ අපිට කතා කරන්න දුන්න නාම ස්කන්ධය. නේද? එතකොට අපි රූප ස්කන්ධය සති ගණනාවක් තිස්සේ කතා කරලා ඉවර කරා. අපි ඊට පස්සේ පටන් ගත්ත නාම ස්කන්ධය. අපි සති දෙකකට වැඩි කරන්න ඕනේ නැහැ. ඒතර රූප ස්කන්ධය නාම ස්කන්ධය එකතු කරාම බුදුරජාණන් වහන්සේ මේකෙදී කියනවා මුළු ලෝකෙම මේ තුල තියෙනවා. නේද? අවබෝධ කරගන්න මුළු ලෝකෙම මේ තුල තියෙනවා. එහෙනම් ලෝකය කිව්වේ බුදුරජාණන් වහන්සේ මේ බඹයක් වූ ශරීරය. එහෙනම් බඹයක් වූ ශරීරය තුල ලෝකය හොයනකොට බුදුහාමුදුරුවෝ දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න දුජී මාත් අපි පින්වත් ඇත්තෝ මේකට උත්තර කියන්න. එන්නකොට මම කිව්වොත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකය කොහොම පේන්නේ නැද්ද? දැන් භාග්‍යවතුන් වහන්සේ අපි දිහා බලනවා කියලා හිතන්න. භාග්‍යවතුන් වහන්සේට අපිව කොහොම පේන්නේ නැද්ද? අපිව සත්පුද්ගලයෙක් විදිහට පේන්නේ නැද්ද? වෙන ක්‍රමයකට පේන්නේ නැද්ද? පේන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේට අපිව පේන්න ඕනේ කොහොම විදිහට තමයි සංස්කාර විදිහට. සංස්කාර. එතකොට ඔන්නෝයි සංස්කාර විශ්ය ගැන තමයි අපි ඉගෙන ගන්න. එහෙනම් භාග්‍යවතුන් වහන්සේට අපිව පේන්නේ සංස්කාර විදිහට. සත්පුද්ගලයෙක් විදිහට පේන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේලාට ලෝකයේ පේන්නේ සංස්කාර විදිහට. එතකොට සංස්කාර ලෝකයේ කොච්චර දැන් බුදුහාමුදුරන්ගේ සංස්කාර කොච්චර හම්බ වෙන්නේ නැද්ද? භාග්‍යවතුන් වහන්සේට සංස්කාර කොච්චර නම් හම්බ වෙන්නේ නැද්ද? මේ හිතන විදිහට. අපි සංස්කාර ගැන කොච්චර කතා කරාද? සංස්කාර ධර්මතා 81ක් ගැන කතා කරන්නේ. නේද? සබ්බේ සංඛාරා කියනකොට අපිට එනවා 81ක් වූ ධර්මතා. එතකොට හැබැයි සංස්කාර තියෙන්නේ 81ක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට අනන්ත සංස්කාර හම්බෙන්නේ නැති. හම්බ වෙන්නේ නැති. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට ගෝචර මේ සත්‍යයට ගෝචර වෙන සංස්කාර ටිකක් විතරක් මතු කරලා අරගෙන ඒක පෙන්වනවා. මොකද සියලුම සංස්කාරයන් මේ සත්‍යයට තේරෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේ අර අවබෝධ වෙච්ච අනන්ත සංස්කාර අතරින් බුදුහාමුදුරුවෝ මතු කරලා ගන්නවා 81ක්. ඒ 81 තමයි බුදුහාමුදුරුවෝ සංස්කාර විශේෂය අපි එහෙනම් කවදාකවත් හිතන්න එපා සංස්කාර තියෙන 81යි. සංස්කාර අනන්තයි. අනන්ත සංස්කාර වලින් අපට ගෝචර වෙන්නේ 81යි. ඒ ගෝචර වෙන ප්‍රමාණය තමයි අපට දුන්නේ. එහෙනම් මේ ගෝචර වෙන සංස්කාර විශ්ය බුදුරජාණන් වහන්සේ බෙදනවා මේ විදිහට. කොහොමද? රූප කියලා බෙදනවා 28. පැහැදිලි ඇති මම මේ නැවත පොඩ්ඩක් මතක් කරන්න කියන්නේ අපේ YouTube එකේ ඇත්තන්ට මේ හොඳට මතක ඇති. එතකොට නාම කියන කාණ්ඩය දෙකකට බෙදුවා. නේද? චිත්තය. ඒ කියන්නේ හිත. ඊට පස්සේ හිත තනියෙන් තියෙන්නේ නැහැ කවදාවත්. පෙරපස නොවි එයත් එක නැගෙනවා තව කට්ටියක්. කවුද? චෛතසික. සිතුවිලි. ඒකට කියන සිතුවිලි. චෛතසික. එහෙනම් චිත්ත තියෙනවා එකක්. සිතුවිලි තියෙනවා කීයද? 52ක්. නේද? චෛතසික 52යි. එහෙනම් දැන් මේ ටික ඔක්කොම කීයද? 52යි 53යි 28යි 81යි. එහෙනම් මෙන්න මේ ටික තමයි සංස්කාර විශේෂය. සංස්කාර. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සංස්කාර 81ට තව ධර්මතාවයක් එකතු කරනවා. මේ සංස්කාර ඔක්කොම සංකතයි. මේ වචන ටික අල්ලන්න ඕනේ. එතකොට මේ YouTube එක ඇත්තට කියන්නේ මේ වචන ටික පොඩ්ඩක් මේ මූලික වචන ටිකක් තියෙනවා. ඒක අවශ්‍යයි අපිට මේ ධර්ම පරයය කතා කරගෙන යන්න. සංකතයි මේක. ඒක සංකතයි කියලා කියන්නේ සකස් වෙච්ච. එහෙනම් මේවා කොහොමද සකස් වෙන්නේ? හේතුන්ගෙන් සකස් වෙන්නේ. මේවා සකස් වෙන්නේ හේතුන්ගෙන් සකස් වෙන්නේ. හේතුන්ගෙන් සකස් වෙච්ච ආ වූ ධර්මතා 81කට බුදුරජාණන් වහන්සේ තව අසංකත උදාහරණ පුතකද මේ මොකද්ද? නිර්වාණය. දැන් මේ දෙකම එකතු කරාම ධර්මතා කීයද? 82යි. මෙන්න මේ 82 එකතු කළ බුදුහාමුදුරු ගාම්භීර දේශනයක් ඉදිරිපත් කරනවා. ඒකට කියනවා අභිධර්ම දේශනය.
පැහැදිලි නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ දේශනාව ධර්මතා 82කින් ඉදිරිපත් කරනවා. ඒ 82 ඉදිරිපත් කරගෙන බුදුහාමුදුරුවෝ ගලප්වනවා ඒ ටික බඹයක් වූ ශරීරය. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සියල්ල තියෙනවා බඹයක් වූ ශරීරය. එහෙනම් නුඹලාට මේ සසරෙන් අත මිදෙන්න නම් උඹලා අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේ 81ක් වූ ධර්මතාවය. 81 අවබෝධ කරනකොට නුඹලා මෙන්න මේ අන්න මේ නිර්වාණ ධාතුව අවබෝධ කරන්න නම් මේ 81 ගැන මන අවබෝධයක් තියෙනවා. පැහැදිලි නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ 81 නාම රූප කියලා පනවන්නේ නේද? 81 තුල තියෙන මොනවද නාම රූප. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන නිවන් දකින්න නම් මොකක් කරන්නද? නාම රූප බලපල්ලා. පැහැදිලි නේද? එහෙනම් යම් කිසි කෙනෙක් අපි කිව්වා බාහිර ලෝකේ හොයන්න නැතුව තමන් ගැන හොයන්න ගත්තොත් එයා නතර වෙන්නේ කොයි කියලා? එයා නතර වෙන්නේ නිකන් නෙමෙයි. එහෙනම් මෙච්චර කාලයක් වුණේ අපි අවිද්‍යාව නිසා අපි හෙව්වේ බාහිර ලෝකය. එහෙනම් අපි හොයන්න ඕන අවුල් ගැන තමන් ගැන. එහෙනම් තමන් ගැන හොයන්න ගත්තට පස්සේ එයාට තව කෙනෙක් තව දෙයක් ගැන හොයන්න වෙලාවක් නැහැ. හරි. එහෙනම් අපි ඔන්න ස්කන්ධ කතාව ගැන තමයි මේ කතා කරගෙන ආවේ. මේ ස්කන්ධ කතාවට අමතරව අපිට මේ විදර්ශනා භූමියේ දුවන්න අපට තව අවශ්‍ය වෙනවා ආයතන ගැන කතා කරන්න. ධාතු ගැන කතා කරන්න. පටිච්චසමුප්පාදය ගැන කතා කරන්න. එතකොට මේ දේශනා 19 මම 20 වෙනි දේශනාවෙ ඉඳලා යන්න නම් මට මෙන්න මේ අවබෝධයත් ඔයයන්ට දෙන්න. එතකොට ඒක නිසා තමයි මම අද දවසේ මම කතා කරනවා ආයතන ගැන. ඊළඟ සතියේ මම කතා කරනවා ධාතු ගැන. එතකොට මම ඊළඟ සතියේ දේශනාව 19 දෙක කොටස. ඒ දෙක ඉවර කරලා අන්න මම 20 වෙනි දේශනාව ඉඳලා දේශනා මාලාව යනවා. හොඳට තේරුම් ගන්න මේ යන ක්‍රම රටාව. ඔය ඇත්තොන්ට මම මේ දෙන්න හදන්නේ පිළිවෙල දේශනාව. මොකද මම මේ ධර්ම මාර්ගය තුල ගමනක් ගියා. ඒ ගමන තුල මට යම් දෙයක් අවබෝධ වුණා. ඒ අවබෝධ වෙච්ච ටික මම ඔය ඇත්තන්ට පිළිවෙලින් කියනවා. ඕගොල්ලෝ මම කියපු ඒ පාරේ ගිහිල්ලා බලන්න ඕගොල්ලෝට යම් කිසි තැනක ඕගොල්ලෝ නතර වෙයි. හරියාකාරව හිත තියාගෙන ගමන ගියොත් ඔය ඇත්තන්ට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙන එක නතර කරන්න බෑ. ඒක කාටවත් නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් හිත ධර්මතාවයේ විදිහට පිළිවෙලින් ගමනක් යමු. ඒ පිළිවෙල මම ඔය ඇත්තන්ට දෙන්නම්. හොඳයි. එහෙනම් අපි එමු එතනට. හොඳයි. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හේතුඵල ධර්ම. නේද? එතකොට මේ හේතුඵල ධර්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා අපට දැන් මම කිව්වා ඉදිරිපත් කරා ස්කන්ධ වශයෙන් ඉදිරිපත් කරනවා. ආයතන වශයෙන් ඉදිරිපත් කරනවා. එතකොට ධාතු වශයෙන් පටිසම්පාද. ඒක ඇයි බුදුහාමුදුරුවෝ මේ ඉදිරිපත් කරන්නේ? ඇයි බුදුහාමුදුරුවෝ මෙහෙම එක එක කෝණ වලින් මේක කරන්නේ? සමහර එක එක්කෙනා තේරෙන්නේ නැති හින්දා ආන්නේ ඔව් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ඕන සත්‍යයෙන් මොකක් විඳින්නද? සක්කාය දිට්ඨිය විඳින්න. ඒ කියන්නේ සත්වයා සතරට බැඳලා තින්නේ සක්කාය දිට්ඨිය නිසා. එතකොට සක්කාය දිට්ඨිය බින්දුවකින් බුදුරජාණන් වහන්සේ දන්නවා එයා ලෝකේ විතරයි කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ මූලික පරමාර්ථය තමයි සත්වයාගේ සක්කාය දිට්ඨිය විඳින්න. එතකොට සක්කාය දිට්ඨිය බින්දරයි කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේට අවබෝධ වෙච්ච දාර්ශනය බුදුහාමුදුරුවෝ එක එක කෝණ වලින් පෙන්නනවා මෙතන. ඒක සක්කාය දිට්ඨිය මොකක්ද කියන එකත් අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් අද දවසේ අපි ඉගෙන පොඩ්ඩක් ගැඹුරින් කතා කරමු. මොකක්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ? අපි හැමෝම සක්කාය දිට්ඨිය කියන කොහොමද ඒක වැඩෙන්නේ? Tamanට තේරෙනවද මේක වැඩෙන්නේ? අපි ඉගෙන පොඩ්ඩක් අද කතා කරමු. හොඳයි. එහෙනම් බුදුහාමුදුරුවෝ මුලින්ම අපි කිව්වා ස්කන්ධ ක්‍රමයට මේක 81ක් විදිහට දේශනා කරා. නේද? 81 ස්කන්ධ විදිහට දේශනා කරා. අන්න ඒ ස්කන්ධ විදිහට දේශනා කරපු දර්ශනයමයි බුදුහාමුදුරුවෝ ආයතන ක්‍රමයෙන් දේශනා කළේ. එතකොට ස්කන්ධ ක්‍රමයට මේක බුදුහාමුදුරුවෝ දේශනා කරේ පහකට බෙදලා. නේද? මොනවද පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ 81 පහකට බෙදලා ස්කන්ධ ක්‍රමයකට කිව්ව පංචස්කන්ධය කියලා. නේද? බුදුහාමුදුරුවෝ අන්නේ පහකට බෙදලා කියපු දර්ශනය අවබෝධ නොවෙනවා නම් කෙනෙකුට ඒකෙන් එයාට දිට්ඨිය විදිහට යන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ ඊළඟට මේ 81ම 12කට බෙදලා බුදුහාමුදුරුවෝ දේශනා කරන එක පස්සේ ඒකට උදාහරණයක් පැහැදිලි යම් කිසි කෙනෙකුට ඔන්න ස්කන්ධ ක්‍රමයට අවබෝධ වෙන්නේ නැහැ ආයතන ක්‍රමයට අවබෝධ වෙන්නේ නැහැ අන්න ඒකට බුදුහාමුදුරුවෝ ඊළඟට 18කට බෙදලා කිව්වා ධාතු අටලොස් කියලා 18කට බෙදුවා ඔව් එතකොට ඒකට කිව්වා ධාතු අටලොස් එතකොට ධාතු කියලා කියන්නේ සතෙක් පුද්ගලයෙක් නැහැ කියන්නේ.
එහෙනම් ආයතන වශයෙන් කියන්නේ සතෙක් පුද්ගලෙක් නැහැ කියන එක. ස්කන්ධ ක්‍රමයෙන් කියන්නේ සතෙක් පුද්ගලෙක් නැහැ කියන එක. දැන් එහෙනම් මෙතනින් අපි තේරුම් ගන්න ඕනේ අපිට විත්‍යක් තියෙන මේක ඇතුලේ සතෙක් පුද්ගලෙක් ඉන්නවා කියලා. එහෙනම් මේක ඇතුලේ සතෙක් පුද්ගලෙක් නැහැ කියන එක පෙන්වන්නේ බුදුහාමුදුරේ නම් ස්කන්ධ ආයතන ධාතු කියලා දෙන්නේ. ඔන්න හොඳට තේරුම් ගන්න ඕනේ මේ මොකටද මේ ආයතන කියලා දේශනා කරන්නේ බුදුහාමුදුරේ. ඇයි ධාතු අටලොස්සක් ගැන කියන්නේ? ඇයි ස්කන්ධ වශයෙන් කතා කරන්නේ? එහෙනම් මේ කතා කරන්නේ බුදුහාමුදුරන්ට ඒකායන අරමුණක් තමයි බුදුහාමුදුරන්ගේ සත්‍යයන්ගේ සත්‍යය දුක්ඛය විඳින්න. ඔන්න ඔය අවබෝධයෙන් මුලින් එන්න. හොඳයි. එහෙනම් අපට මේක අවබෝධ වෙන්න ඕනේ මේ බඹයක් වූ ශරීරය තුල මම මගේ කියලා පවත්තන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි බාහිර ලෝකයේ මගේ බිරිඳ, මගේ ස්වාමියා, මගේ තාත්තා, මගේ අම්මා, මගේ ගියදොර කියලා පවත්තන්න දෙයක් නැහැ. එහෙනම් ඒ හැම දෙයක්ම තියෙන්නේ මොකක්ද? ඒ හැම දෙයක් තුළම තියෙන්නේ අපි පනවා ගැනීම. පනවා ගැනීම ටිකක් හිතේ තියෙන ප්‍රඥප්ති ටිකක් අපි ඒ තුළ තියෙන මුලාවක්. අන්නේ මුලාවෙන් මුදව ගන්නයි බුදුහාමුදුරුවෝ මේ ටික කරන්නේ. එහෙනම් අපි මේ ස්කන්ධ දේශනාව, ආයතන දේශනාව, ධාතු අටලොස්ස ගැන අවබෝධ වෙනකොට ටික ටික තේරෙන්න ගන්න ඕනේ. අපි හරියාකාරව හිත තියාගෙන ගියොත් මේ බඹයක් වූ ශරීරය තුළ සතෙක් පුද්ගලයෙක් පනවන්න දෙයක් නැහැ. එහෙනම් මේ තුළ සතෙක් පුද්ගලයෙක් පනවන්න බැරි නම් බාහිර ලෝකේ සතෙක් පුද්ගලයෙක් පනවන්න කොහොමවත් බෑ කියන අවබෝධය මත පිහිටගෙන සම්මුතිය ජීවත් වෙන්න ඕනේ. සම්මුතියෙන් සත්‍ය පුද්ගලයෝ අහුවෙන්නේ නැතුව අපිට ජීවත් වෙන්න බෑ. පැහැදිලිද? මේක හොඳට පටලවා ගන්න නැතුව තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ අපි මේ කතා කරගෙන යන ක්‍රමවේදය? හොඳයි. එතකොට සුදිමාත ගෙනාවත් අභිධර්ම මාර්ගයේ පොත. ඔව්. එතකොට ඔක පෙරලා ගන්න. දැන් මම හිතනවා YouTube එකේ අපේ ඇත්තගාව මේ අභිධර්මයේ මූලික කරුණු අභිධර්ම මාර්ගයේ පොතයි අභිධර්මයේ මූලික කරුණු පොතයි ඔය ඇත්තගාව ඇති කියලා. එතකොට ඉදිරියේදී දැන් මේ පිටාර්ට් එකක් බොහෝ ඇත්තගාව YouTube එකේ ඇත්තගාව තියෙනවා. නැති අය මට පොඩ්ඩක් කතා කරන්න. ඉදිරියේදී අපි මේක මේ chart එක අප්ලෝඩ් කරලා තියන්නම්. ඔය ඇත්තන් එතකොට මේකේ print out එකක් ගන්න පුළුවන් වේවි. පුළුවන් ඇත්තට අපි මේක ලැබෙන්න සලස්වන්න. ඒ ටික තියෙන්න ඕනේ ඉදිරියේදී. ප්‍රඥා පාරමිතාව පොතත් අපි බලමු කොහොමද ලැබෙන්න සලස්වනවා. මේක මේ මම අද කතා කරන මාතෘකාව අභිධර්ම මාර්ගයේ පොතේ තියෙන්නේ 240 පිටුවේ. 240 පිටුව පොඩ්ඩක් පෙරලමු. අපේ YouTube එකේ 240 පිටුව පෙරලා ගන්න. ඉතින් දැක්කද ආයතන 12 නේද? මෙතන රේණුකාණේ අපේ හාමුදුරුවෝ ආයතන 12 ගැන බොහොම කියන්නේ පිටු එකමාරක් වගේ පොඩි කොටසක් කියන්නේ. නේ? බලන්න ඊට පස්සේ තියෙන ධාතු අටලොස්ස ගැන තියෙන්නේ. ඔව් ධාතු අටලොස්ස ගැනක් තියෙන පිටු එකමාරක් වගේ. එතකොට මේකේ සුළු කොටසක් තමයි රේණුකාණේ හාමුදුරුවෝ දෙන්නේ. කියන්නේ අපි මේ ගමන් මාර්ගය රේණුකාණේ හාමුදුරුවෝ මේ බොහොම සුළුෙන් තමයි පෙන්වන්නේ අපිට මේ කියන්නේ මාතෘකා භාගයක් වගේ තමයි උන්වහන්සේ පෙන්වන්නේ. හැබැයි අපි මේක කඩලා බිඳලා හොඳට අවබෝධ කරගන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් මේක ඒ ටික තමයි මේ ටික කියුවට ප්‍රමාණවත් මදි. අපි ඒක පස්සේ කියවමු. මම ඉස්සෙල්ලා මේක කියලා දෙගෙන යන්නම්. ඊට පස්සේ අපි මේක කියවමු. එතකොට හොඳට තේරෙයි. හොඳයි. මම ඒක පෙන්නුවේ අපි මේ කතා කරන්නේ අපි මේ කතා කරන දර්ශනය හැම දෙයක්ම තේරුකාණේ හඳුනන අපේ පොතට අනුකූලවමයි කතා කරන්නේ. අපි අපට ඕන විදිහට මේ දේශනාව හසුරවන්නේ නැහැ. බොහොම පරිස්සමින් කතා කරන්නේ. මොකද ධර්ම විනයට එකඟවම කතා කළ යුතුයි. එහෙම නැතුනොත් අපි ලොකු අකුසලයක් කරගන්නවා. අපිට ඕන දේශනාවක් කරන්න යන්නේ නැහැ අපි. ඒක ගැන විශේෂයෙන් කියන්න ඕනේ. ඒකයි මම පොතේ පිටුව පෙන්නන ඉස්සෙල්ලම හොඳයි. නැවත මම විමර්ශන ප්‍රශ්නයක් ඇහුවොත් එතකොට ඇයි බුදුහාමුදුරුවෝ ආයතන විග්‍රහයක් කරන්නේ? අයිති වෙන්නේ අර මේ ඒකේ පංචස්කන්ධය ගොඩක් පහකට බෙදලා තීරුම් නොගත් අයට ආයි නිදි කරලා එතකොට මූලික අරමුණ මොකද්ද? මූලික අරමුණ සක්කාය දිට්ඨිය විඳිනවමනාව තමයි බුදුහාමුදුරුවෝ මේ දේශනාව කරන්නේ. හරි. එතකොට සමහර
ස්කන්ධ දේශනාව තේරුම් නැති අයට මේක විඳිනවා කියලා කියන්නේ සමහර අය ඉන්නවා දැන් Tamanට දැනෙන දැනීම. තම රූපයක් දැක්කම මේ රූපය මොකක් හරි දැනුණාම කියන්නේ ඇහැට පේන එක, කනට ඇහෙන එක, Tamanට දැනෙන එක. ඒ දැනෙන දේ තුල Taman අල්ල ගන්න. මේක මගේ. ඒ කියන්නේ ඒ තුල ආත්මපුද්ගල සංඥාවල් ගොඩනගනවා. අන්නේ ඒ සත්පුද්ගල ආත්මපුද්ගල සංඥා ගොඩනගන එක විදිහ තමයි බුදුහාමුදුරුවෝ ආයතන විග්‍රහය කරන්නේ. ඒකෝට මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ එහෙම අපිට ඇහැට දකින්න රූපයක්, කනට ඇහෙන ශබ්දයක්, නාසයට දැනෙන ගන්ධයක් නේද? ඇඟට දැනෙන ස්පර්ශයක් මේ කිසි දෙයක් තුළ අල්ල ගන්න දෙයක් නෙමෙයි. මේ තුළ තියෙන්නේ හේතුඵල ධර්ම. පටිසම්පන්න ක්‍රියාවලිය. අන්න ඒක තමයි අවබෝධ කරගන්න ඕනේ. එතකොට අපි මේවා නැවතම ප්‍රශ්නයක් අහනවා. යම් කිසි දෙයක්, යම් කිසි යමක් ආයතනයක් බවට පත් වෙන්න නම් කුමක් වේ යුතුද? මොකක් හරි දෙයක් ආයතනයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? නිකම් ආයතනයක් කියන්නේ වෙන්නේ. දැන් මම දැන් මේ දී ගත්තාම ආයතනයක් නෙමෙයි නේද? හැබැයි මේ දී ඕනනම් ආයතනයක් කරන්න බැරිද? පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් මොකද්ද ආයතනයක් වෙන්න අපි කරන්නේ? ඒ කියන්නේ යමක් නිෂ්පාදනය වෙන යමක් නිෂ්පාද. හැබැයි නිෂ්පාදනයක් කෝපලීය ආයතනයක් වෙයි. අපි හිතමු මම මේකේ පුහුල් දෝෂ කර්මශාලාව මම පුහුල් දෝෂ ගොඩාක් නිෂ්පාදනය කළා නතර කරලා. නෑ නිෂ්පාදනය කළා අලෙවි කරලා නිෂ්පාදනය අලෙවි කිරීම නේ දිගින් දිගට වෙන්නේ. දිගින් දිගට නිෂ්පාදනයක් වෙනවා නම් අන්න ආයතනයක් වෙනවා. අපි හිතමු එහෙම. අපි හිතමු මම උපමාවකින් කියන්නේ. හොඳට තේරුම් ගන්න. ගොඩනැගිල්ලක් තියෙනවා. මොන අපි හිතමු ගොඩනැගිල්ලක් තියෙනවා. ගොඩනැගිල්ලක් තියෙනවා. එතකොට මේක පාර්ශ්ව කරලා තියෙනවා හිතමු. දැන් මේ ගොඩනැගිල්ලේ ඔන්න අපි හිතමු ඉන්නවා කියලා. අපි හිතමු බැංකුව ආයතනයේ කියන එක. මේක ඉන්න පුළුවන් ඔන්න බැංකු නිලධාරීන් නේද? බැංකු නිලධාරීන්. එතකොට බැංකු කළමනාකරු සහ කාර්ය මණ්ඩලය. ඒක අපි ඔක්කොම එකට දාලා කියන බැංකු නිලධාරීන් කියන. එතකොට මේ බැංකු නිලධාරීන් හිටිය පළියද මේක ආයතනයක්? නෑ. නෑ. එහෙනම් මෙතන ඉන්න ඕනේ කවුද? ගනුදෙනු. ගනුදෙනු කරුවන් ඉන්නවා. හැබැයි බැංකු නිලධාරීනොත් ඉන්නවා. ගනුදෙනු කරුවොත් ඉන්නවා. දැන් ආයතනයක් නෑ. ඒත් ආයතනයක් නෙමෙයි. එහෙනම් ගනුදෙනු කරුවන් නැවිලා බැංකු නිලධාරීන් එක මේ ගනුදෙනුව සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් මේ ගනුදෙනුව සිද්ධ වෙනකොට මේකට කියනවා ආයතනය. බැංකු ආයතනය. ඉතින් ඒ ගනුදෙනුව සිද්ධ වෙන්න නම් ඒ අය මොන හරි ක්‍රමයක් උපයෝග කරනවා. අන්න ඒක කියලා ඕනේ. ඔව් නැතුව බැංකු නිලධාරීන් හිටිය පළියට ආයතනයකුත් නෙමෙයි. ගනුදෙනු කරුවන් හිටියත් අය මේ දෙකකට සම්බන්ධ වෙලා මේ දෙන්නගේ නිෂ්පාදනයක් වෙන්න ඕනේ. එහෙනම් මේ තුලින් නැති වෙන නිෂ්පාදනයට කියනවා බැංකු සේවය. නේද? බැංකු සේවය නිෂ්පාදනය. හරි. තව උදාහරණයක් ගත්තොත් දොස්තර මහත්තයෙක් ඉන්නවා. නේද? දොස්තර මහත්තයෙක් හිටියට වැඩක් නැහැ රෝගීන් නැත්නම්. නේද? මොන රෝගීන් ඉන්නේ? හරි. රෝගීන් බෙහෙත් ගත්තට පස්සේ යන්න ගනුදෙනුවක් යනවා. අන්න ඒක මොකක්ද කියන්නේ? ඒකට කියනවා වෛද්‍ය සේවය. වෛද්‍ය ආයතන නේද? ආයතන. වෛද්‍ය ආයතන. අන්න ඒක සේවයට කියන වෛද්‍ය සේවය. වෛද්‍ය සේවය. වෙලෙන්නෙක් ඉන්නවා. කවුද ඉන්නවද? පාරිභෝගිකයෙක් ඉන්නවා. හරි මේ දෙන්න එකතු වුණාම මේකට කියනවා වෙළඳ ආයතන. වෙළඳ ආයතන. හරි. ඊළඟට ගුරුවරු ඉන්නවා. නේද? අන්න ළමයි ඉන්නවා. ඒකට කියනවා අධ්‍යාපන ආයතන.
ගනිමු. තව ඉන්නවා රූපලාවන්‍ය කරන අය. රූපලාවන්‍ය කරන අය ඉන්නේ. කවුද ඉන්නවද? පාරිභෝගිකයෙක් ඉන්නවද නේද? එහෙනම් මේකට කියනවා රූපලාවන්‍ය අය. දැන් බලන්න මේ උපමාවෙන් ගොඩනැගිල්ලක් තියෙනවා. ගොඩනැගිල්ලක් තිබුපලකට ආයතනයක් වෙන්නේ නැහැ. එහෙනම් මේ ගොඩනැගිල්ලේ කරන කාර්ය අනුව ඒ ගොඩනැගිල්ල ආයතනයක් බවට පත් වෙනවා. එහෙනම් කරන කාර්ය අනුව නේද? අපි හිතමු මේ ටික ඔක්කොම මේ තනි ගොඩනැගිල්ලක් අරගෙන මේ මුළු ගොඩනැගිල්ලෙම කරන්නේ බැංකු නිලධාරීන් සහ ගණන්කරුණන් ඉන්නේ මේ මුළු ගොඩනැගිල්ලකම තියෙන බැංකු ආයතන. ඊට පස්සේ ඒක වහනවා. වහලා එතන දොස්තරලා නර්ස්ලා ඇවිල්ලා රෝගීන්ට බෙහෙත් කරනවා. එතන කියනවා වෛද්‍යය. බලන්නකෝ ගොඩනැගිල්ල කරන කාර්යයම වෙනස් වෙන හැටි. ඔව් වෙනස් වෙන්නේ ඉන පුද්ගලයොත් එක්ක සහ කරන කාර්යයත් එක්ක. කරන කාර්යයත් එක්ක වෙනස් වෙනවා. එහෙනම් හැම නිතරම ඔන්න බලන්නකෝ ප්‍රොඩක්ට් එක මොකද්ද? බැංකු සේවය, වෛද්‍ය සේවය, වෙළඳ සේවය නේද? අධ්‍යාපනික සේවය නේද? රූපලාවන්‍ය. එහෙනම් ඒක තමයි ප්‍රොඩක්ට් එක. ඒ නිෂ්පාදනය ආය ආයතන තුලින් උදාහරණ. එහෙනම් මේ උපමාවම ගලපන්න මේ බඹයක් වූ ශරීරය තුල මේක සිද්ධ වෙනවා. හරිනේ? දැන් මේ එතන එන්න කලින් බලන්නකෝ මෙතන කියන්න ඕනේ මේ බැංකු ආයතනයේ මේ සිද්ධිය හොඳට තේරුම් ගන්න සුනිය මාත්‍ය YouTube එකේ හොඳට තේරුම් ගන්න මේ බැංකු නිලධාරී සහ ගනුදෙනුකරුවන් කරන මේ සේවය පෙර තිබිලා හටගත්තේ නෑ. ඒ මොහොතේ හටගන්නේ. ඒ මොහොතේ හටගත්තු සේවය අනාගතේ තියෙනවද? ඒත් නෑනේ. ඒ මොහොතේ මේක නිරෝධයි. ඒ මොහොතේ හටගත්ත ඒ මොහොතේම නිරෝධයි. එහෙනම් මේක කවදාවත් අතීතයේ තිබිලාවා නෙමෙයි. අනාගතේදී යනවාත් නෙමෙයි. ඒ මොහොතේ හටගත්ත. හැබැයි මේක දිගින් දිගටම වෙනව නේද? වෙනවා. වෙනවා. ඒකෙන් හින්දා මේකට ආයතනය කිව්වා. එහෙනම් බලන්න මේ බඹයක් වූ ශරීරයේ ඉන්නේ ඔබල මේදී. හරිනේ? එහෙනම් අපි ඒක බලමු. ඊට මහල්පා. හොඳට තේරුම් ගන්න YouTube එක ඇත්තෝ මේක හොඳට ඕගොල්ලන්ට මේ බොහොම සරලව කියලා දීගෙන ඉන්නේ මේ මොකද්ද මේ ආයතන විග්‍රහයෙන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ ආයතන විග්‍රහය ඇයි එහෙම එකක් කරන්නේ අපේ මේ ධිට්ඨිය විදින්න කොහොමද ධිට්ඨිය විදින ආකාරය මම ඔයයන්ට හොඳට කියලා දෙනවා ඔයගොල්ලෝ ඒ කියන මේ කතාව මේක ඇතුලෙන් ගන්න මේ සාරය ගන්න අරගෙන තමන් මානසිකාරය යොදවන්න එතකොට හොඳට තේරෙයි මේ දුක සත්‍ය පුද්ගලෙක් නෑ කියලා හරි නේද හොඳයි මම මේක මතලා මම දැන් මේක ගලපනවා මේ බඹයක් වූ ශරීරය. අනිවා මම සුජීවනාතේ මාත් එක්ක මේ අඳින්න නැත්තම් වෙලාවක් නෑ මාත් එක්කම අඳින්න. YouTube එකේත් මේ සටහන් ගන්න ඔයගොල්ලෝ ප්‍රයෝජනවත් වේ අනාගතයේදී. ඔන්න මිනිස්සෙක් ඉන්නවා ඇහැ තියෙනවා නාසය දිව කන එතකොට ඇහැ කියන්නේ අපි මතක ඇති මේ ඇහි තියෙන විශේෂ ස්ථානයක් ඒකට කියුවා චක්කු ප්‍රසාදය නේද? ඔව්. නාසයේ තියෙනවා නේද? ගාන ප්‍රසාදය. එතකොට මෙතන සෝත ප්‍රසාදය, ජීවහා ප්‍රසාදය නේද? කාය ප්‍රසාදය මුළු ශරීරෙම පැතිරලා තියෙන කාය ප්‍රසාදය. එතකොට ඊළඟට තියෙනවා මෙහෙම එකක් මනෝ හදේ වස්තු රූපේ ඒකේ තියෙනවා මනෝද්වාරය නේද? හරි. දැන් මොන බලන්න අපි අර කියපු උපමාවම ගලපගමු. හොඳට තේරෙන්න ඕන. බාහිරව තියෙනවා අපි අර බැංකු ආයතන උපමාව ගන්නකො බැංකු කළමනාකරු සහ නිර්ධාරය. ඒ වගේ ගන්න. ඔන්න බාහිරින් එනවා වර්ණ. හරියට පාරිභෝගිකය වර්ණ. ඒ වර්ණය තිබුණාට වැඩක් නැහැ. වර්ණය වදින්න ඕනේ කොයිද එළිලා? මේ චක්කු ප්‍රසාදේ. මේ දෙන්නගේ එකතු වීම නිසා හැදෙන ප්‍රොඩක්ට් එකට කියනවා මොකද්ද? චක්කු විඤ්ඤාණ. පැහැදිලිද?
කොහෙද ඉන්නේ? හරිනේ. ඒක තරගාලා ගියාගෙන ඊළඟට ශබ්දය කොහෙද? සෝත ප්‍රසාද. සෝත ප්‍රසාදයේ සෝත විඥානය. සෝත විඥානය. ඊළඟට ගාන. ගන්ධය කොහෙද වදින්නේ? ගාන ප්‍රසාදේ. ගාන ප්‍රසාදයේ වේදනාව හට ගන්න මොකක්ද එක මොකද්ද? ගාන විඥානය. ඒ කියන්නේ නිෂ්පාදනයක් වෙන්නේ මේ. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නගේ එකතුවේ නිෂ්පාදනයක් වෙන්නේ. ඒකට කිව්වා ගාන විඥානය. විඥානය. ඒකෙන් මෙතන. ප්‍රේත සටහන හොඳට හදාගන්න මේක. එතකොට ඊළඟට රසය නේද? ජීවහා ප්‍රසාදේ. රසය කොහෙද වදින්නේ? ජීවහා ප්‍රසාදේ. ජීවහා ප්‍රසාදයේ වේදුන ජීවහා විඥානය. හරි. ඊළඟට මොකද? වදින්නේ. මොනවද ඒකට කියන්නේ? පොට්ටබ නේ? පොට්ටබ. මතකයි නේද? පොට්ටබ. කොහෙද වදින්නේ? කාය ප්‍රසාද. කාය ප්‍රසාදය. ප්‍රොඩක්ට් එක මොකද්ද? කාය විඥානය. විඥාන. එනේ ශරීරයේ හට ගන්න හිත් වලට කියන කාය විඥාන. අනේ හරි. ඊට පස්සේ මෙතන වදින්නේ මොනවද? ඒ කියන්නේ මනෝද්වාරයේ වදින්නේ මොනවද? ඒවල තියෙන නම මොනවද? ධම්ම නේද? ධම්ම වදින්නේ කොහෙද? ධම්මදී මනෝද්වාරය. ඒකට කියනවා මනෝද්වාරය. මනෝද්වාරය වතුන හට ගන්නවා මනෝ විඥාන. හරි. දැන් බලන්න සුලිමාන්තේ මතක නැතුවත් ඒ සමාන විට ධම්ම කියුවාම ධම්මයන් කියන්නේ ධර්මතා ගණනාවක් වෙනවා. ඒ කියන්නේ දැන් මේ පංච ප්‍රසාදයේ වදිනේවයි මනෝද්වාරයේ වදිනේවයි නේද කියන්නේ? ඔව්. ලෝකයේ තියෙන එච්චරනේ. ඒතර පංච ප්‍රසාදයේ වදිනේවා තමයි මේ ටික. මොනවද වර්ණය, ශබ්දය නේද? ගන්ධය, රසය, පොට්ටබ්බ. ඒතර පොට්ටබ්බ කියලා වදින්නේ අනේක දියාගම පොට්ටබ්බ කියලා වදින්නේ මොනවද? පඨවි, ආපෝ වදින්නේ. පඨවි, තේජෝ, වායෝ. ඔය තුන විතරයි. නේද? හරි. එහෙනම් ඔය ටික අරුණාම එතකොට මේ ඔක්කොම වර්ණ කියන රූපයක් නේද? චක්කු ප්‍රසාදයේ රූපයක්. නේද? එහෙනම් ගාන ප්‍රසාදයේ ගන්ධයේ මේ ඔක්කොම මොනවද? රූප. එහෙනම් රූප 28න් 8න් ටයිපේව නේද? එහෙනම් අපිට මෙහෙම දාන්න නේද මේවා? මේක ඇවිල්ලා 28න් එකක්. 28න්. හරිද? මේක 28න් එකක්. මොන බලන්න නේ? ශබ්දය කියන්නේ 28න් එකක්. පඨවි කියන්නේ 28න් එකක්. තේජෝ කියන්නේ 28න් එකක්. වායෝ කියන්නේ 28න් එකක්. හරිනේ? කාය ප්‍රසාදය කියන්නේ 28න් එකක්. සෝත ප්‍රසාදය කියන්නේ 28න් එකක්. මේවනේ. එතකොට ගාන ප්‍රසාදය 28න් එකක්. ගන්ධය කියන්නේ 28න් එකක්. ජීවහා ප්‍රසාදය කියන්නේ 28න් එකක්. රසය කියන්නේ 28න් එකක්. හරි. දැන් බලන්නකෝ රූප ධර්මතා 28න් කීයක් තියෙනවද කියලා මෙතන? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි මේ 12ට කිව්වා මොන රූප කියලාද? රළු රූප.
මතකද? එහෙනම් 28න් 12 රළු රූප. එහෙනම් ඉතුරු රූප කීයද 28න් 12 කියනවා? 16යි. ඒ 16 අපි කිව්වා සුකුම රූප. ඒ සුකුම රූප කොහෙද වදින්නේ? එහෙනම් ධම්ම වලට වැටෙනවා සුකුම රූප. එහෙනම් ධම්ම වලට වැටෙන එකක් තමයි සුකුම රූප. කීයක්ද තියෙන්නේ? 16. ඒ 16ම අරමුණු වෙන්නේ මනෝද්වාරය. ධම්ම විදියට තමයි වදින්නේ. පැහැදිලිනේ? ඒ රූප වදින්නේ නැහැ ප්‍රසාද රූප වල. පැහැදිලිනේ? එතකොට මෙතන තියෙනවානේ තව එකක් තමයි ධම්ම වලට වැදෙන වෙයි කියලා අපි කිව්වා ප්‍රසාද රූප. ප්‍රසාද පහ. ඒ කියන්නේ චක්කු ප්‍රසාදේ මේවා දැන් ඇහෙන් ඇහැ අරමුණු වෙන්නේ නැහැ. ඇහි චක්කු ප්‍රසාදේ අරමුණු වෙන්නේ කොහෙද? මනෝද්වාරයට. එහෙනම් ඒවත් ඒකටමයි ධම්ම වලට වැටෙන්නේ ප්‍රසාද රූප. කීයද? 5. එහෙනම් අරමුණු වෙන්නේ ධම්ම විදියට. හරි? මනෝද්වාරයට අරමුණු ගන්න තමයි. එතකොට තව මනෝද්වාරයට අරමුණු වෙන එක චිත්තය. මතකද? චිත්තය එකයි කියලා ගත්තා. එතකොට තව මනෝද්වාරයට අරමුණු වෙන ඒවා චෛතසික 52. දැන් මේවා දැනුමකට මේ කියන්නේ YouTube එක ඇතුලේ ලොකුවට ගන්නවා මේ කරන දේ මොකද්ද කියන එක තේරුම් ගන්න. එතකොට චෛතසික 52 මේ මනෝද්වාරයට අරමුණු වෙන එකක්. හරි. ඊට පස්සේ නිවන අරමුණු වෙන්නේ කවදාද ඒක කොහෙද? ඒ හිතට. එහෙනම් නිවන කවදාවත් ඇහෙන් කනෙන් අරමුණු වෙන්නේ නැහැ. එහෙනම් නිර්වාණය. එහෙනම් තව එකක් තියෙනවා. ධම්මය. සියලුම ප්‍රඥප්ති. ප්‍රඥප්ති විදිමාකාර. මේ වෙලෙදී ඇහෙන් කනෙන් නෙමෙයි ප්‍රඥා. ඔන්න ඔය ටික තමයි ධම්මයට අපි කියන්නේ. පැහැදිලිනේ? හොඳයි. එතකොට මෙන්න මේ ආයතන කතාව ඇතුළේදී සුජී මාත්‍ය ආයතන කතාව ඇතුළේදී අපි ප්‍රසාද රූප පහ කියන එක ආයතන කතාවෙදි ගන්නෙ නෑ ධම්මයට. ඔව්. ඇයි මොකද ආයතන ටික වෙනම ආයතන කතාව වෙන හින්දා මේක කපනවා. ඒ කියන්නේ ඒක කපන්නේ ධම්මයට ගන්න නැත්තේ ආයතන විග්‍රහයට විතරයි. හැදෙන්නේ නේද? හරි. ඊට පස්සේ චිත්තය කියන එක ගන්නෙ නෑ. ඇයි? චිත්තය කියන එක මේ චිත්තය නේද 89කට වර්ග වෙන්නේ සිත් 89ක් තියෙනව නේද? ඔව්. ඒ 89ම නියෝජනය වෙනවා. මෙන්න මේ දැන් චක්ක විඥානය, සෝත විඥානය, ගාන විඥානය, දිවහා විඥානය, කාය විඥානය හැරුණාම ඉතුරු ඔක්කොම කීයද? දැන් මෙතන තියෙන විඥාන කීයද? 5යි. ඔන්න පොඩ්ඩක් වෙන එකක් වෙනනම් චක්ක විඥාන කීයක් තියෙනවද? 2යි. ඔව්. කුසල විපාක චක්ක විඥානය සහ කුසල විපාක චක්ක විඥානය. එතන 2යි. සෝත විඥාන 2යි. කාය විඥාන 2යි. ගාන විඥාන 2යි. දිවහා විඥාන 2යි. දැන් කීයද ඔක්කොම? 10යි. විපංච විඥානය අරුණට පස්සේ 89න් 10ක් කියවම ඉතුරු 79ම මනෝ විඥාන. එහෙනම් සියලුම චිත්තේ 89ම නියෝජනය කරනවා ආයතන විග්‍රහයේදී මේ විඥාන. ඒක නිසා ආයතන ක්‍රමයේදී ධම්ම යටතේ ප්‍රසාද රූප පහයි චිත්තයයි ගන්නේ නැහැ. ඒක ගන්න මේ මොකද කියන්නේ? දැන් මේ ටික දැන් ඒකට තේරුණාද? දැන් බලන්න සුජී මහත්තයා මේ කතන්දරය ඇතුලේ ස්කන්ධ කතාව ඇතුලේදී පහකට බෙදලා ඉවරලා මුළු ලෝකෙ මේ පහ ඇතුලේ තියෙන එක කොහොමද? දැන් බලන්නකො මේක තුර ලෝකෙ මේ 12 ඇතුලේ ලෝකෙ නැද්ද කියලා මුළු ලෝකෙම දිනවනේ. ඒ කියන්නේ 81ක් වූ සියලුම 82ම මේ කියන්නේ නැද්ද බලන්න. දැන් අන්න මට කියන්න මෙන්න මෙහෙම කතන්දරයක්. ස්කන්ධ කතාව සහ ආයතන කතාව ඇතුලේ තියෙන වෙනස මට කියන්න බෑ. ස්කන්ධ කතාවේදී 81යි ගන්න. ඔව්. පැහැදිලි නේද? නිර්වාණ ස්කන්ධයක් නෙමෙයි. හැබැයි ආයතන කතාවේදී 82ම තියෙනවා. ඇයි? නිර්වාණයක් තියෙනවා. ධම්මයනේ. ඒක නිසා ආයතන ක්‍රමයේදී බුදුහාමුදුරුවෝ මුළු 82ම විග්‍රහ කරනවා. එහෙනම් මුළු ලෝකයම මුළු සියල්ලම අන්තර්ගතයි ආයතන විග්‍රහය. එහෙම කරලා බුදුහාමුදුරුවෝ කියනවා මේ තුල සතේ පුද්ගලෙක් නැහැ කියලා.
එහෙනම් මොන දැන් බලන්න ඕනේ. දැන් මොන පෙන්වුවා බුදුහාමුදුරුවෝ මෙතන වර්ණය තියෙනවා. ඔව්. චක්කු ප්‍රසාදයේ තියෙනවා. දැන් මොන එකක් ගමු අපි. ඔය ටිකෙන් එකක් කරන් බලන්න. චක්කු ප්‍රසාදයේ ලැබුණේ ඇයි? චක්කු ප්‍රසාදේ මට ලැබුණේ ඇයි? පෙර කරන ලද කර්මයක් නැහැ. එහෙනම් පෙර කරන ලද කර්මයක් නිසා ලැබුණා. එහෙනම් මට ඕනේ තැන නිසාද ලැබුණේ? නැහැ. මට ඕන නිසා මට ඒක මට ඕන විදිහට පවත්වන්නත් බෑ. එහෙනම් මට ඕන නිසා නෙමෙයි නම් මේක මටයි දෙක නෑ. එහෙනම් මේක මගේ කියන්න බෑනේ මට. එහෙනම් බුදුහාමුදුරු පෙන්නනවා එහෙනම් මේක ඇවිල්ලා මේ ආයතනයේ ක්‍රියාවලිය ඒ මොහොතේම හටගත්තා ඒ මොහොතේම නිරුද්ධ වුණා. එහෙනම් ඒ මොහොත නිරුද්ධ වෙන්න මේක ඒ මොහොතේ හටාගෙන නිරුද්ධ වෙන්න නම් පුළුවන් ද වර්ණය නේද? බෑ. එහෙනම් චක්කු ප්‍රසාදයේ ආයතනයක් වෙන්නේ වර්ණ ආයතනයේ තිබුණොත් විතරයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා වර්ණයත් ආයතනයක්. චක්කු ප්‍රසාදයේ ආයතනයක්. එහෙනම් බුදුහාමුදුරුවෝ ආයතන 12කට දානවා මෙන්න මේ විදිහට. අපි දැන් මේක හපුරවල ලියමු. මොන මේ ටික දැන් ඔය විස්තර වශයෙන් තියෙන්නේ මේක හපුරමු. චක්කායතනය. එහෙනම් ඊළඟ ආයතනයෙන් මොකද මේකට ගැලපෙන වර්ණ ආයතන. එහෙනම් එහෙනම් දැන් අනිත් ටිකක් කියමු. සෝත ආයතන. මොකද? ඒකට ශබ්ද ආයතන. ගානා මොකද්ද? ඒකේ ගන්ධ ආයතන. ඊළඟ ජීව ආයතනය. රස ඊට පස්සේ කාය ආයතන. කාය ආයතනය ඊට පස්සේ ඒකට කියන පොට්ටබ්බ ආයතන. පොට්ටබ්බ ආයතනය ඊට පස්සේ මන ආයතනය. ධම්මයි. ඔන්න ඔය 12ට කිව්වා ආයතන 12. පැහැදිලිද? ආයතන 12. ටිකක් වචන එහෙමින් අර නෝ වචනෙන් ඉන්න පොඩ්ඩක් ගැඹුරු වගේ තේරෙන්නේ. ඒකට පොඩ්ඩක් තේරුම් ගන්න යන්න මේ විදිහට කියලා දෙන්නවා. මේ විදිහට සරල කරන්න බෑ මේක. එහෙනම් ඔන්න බලන්න බුදුහාමුදුරුවෝ අර පහක් පිළිබඳ ස්කන්ධ කියලා රූප වේදනා සංඥා සංකාර ඒ පහම තමයි බුදුහාමුදුරුවෝ මෙතනදි මේ 12කට බෙදුවේ. මේ 12කට බෙදලා කියනවා මේ තුල මමයේ පණවන්න පුළුවන්ද කියලා බුදුහාමුදුරුවෝ. මෙතන කොහෙද මම කියලා කෙනෙක් පණවන්නේ? බෑ. චක්කායතනේ මමද? නෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ කියනවා මේ චක්කායතනේ මම නෙමෙයි. මගේ ආත්මය නෙමෙයි. එහෙනම් වර්ණායතනේ. හරි. එහෙනම් මෙතන මම කියලා කෙනෙක් පණවන්න කෙනෙක් නැහැ. එහෙනම් අර ස්කන්ධ කතාවමයි මේ කියන්නේ. එහෙනම් මේ බඹයක් වූ ශරීරය මේ තියෙන්නේ. මෙතන තියෙන ස්කන්ධ මේ සියලු මුළු ලෝකෙම මෙතන තියෙන්නේ. එහෙනම් මේ ටික අධ්‍යයනය කරලා මේක විදර්ශනාව ලක් කරාම මේ තුළ මමයක් කියන එක අතහැරෙනවා. ඒක උදාහරණ කියන්නේ එහෙනම් මේ බඹයක් වූ ගුරු සම්පතිය වශයෙන්ම ගත්තාම මේක මම කියලා පනව ගත්තට ඇත්තටම මේ විදිහට කොටස් කරලා බලනකොට මේ මමේ පනවන්න දෙයක් නැහැ. හැබැයි චක්කායතනය කියන එක නැද්ද? තියෙනවා. හැබැයි චක්කායතනය කියන එකක් තියෙනවා කියලා පනවන්න බැහැ. එහෙනම් මේකත් ඇත කියලා පනවන්නත් බැහැ. නැත කියලා පනවන්න. ඇයි ඇත කියලා පනවන්න බැරි? මේ සියල්ලම හේතුඵලයි. පටිච්චසමුප්පන්න. මේ මොහොතේ හටගන්නේ. එහෙනම් චක්කායතනය තිබුණාට වැඩක් නැහැ වර්ණායතනය නැත්නම්. එතකොට වර්ණායතනය චක්කායතනය ඒකනේ ඒක අපි ගලවමු මෙතනද? එහෙනම් මේකනේ අපි කියන්නේ අපි කතා කරන භාෂාවෙන් ඇස කියන්නේ. මේකට කියන රූප කියලා. නේද? එහෙනම් ඇස පනවත හැකිද රූපයකින් තොරව? බෑ. එහෙනම් රූපේ පනවත හැකිද ඇසකින් තොරව? චක්කු ප්‍රසාදේ වර්ණේ වදින්නේ ආලෝකේ හරහාම. ආලෝකේ නැත්තම් වදින්නේ නැහැ. හරිනේ? එතකොට ඒ අතරමැද ආලෝකේ හටාගන්න. ආලෝකේ හටාගන්න චක්කු ප්‍රසාදේ කියන එක දැන් මේ තරම් චක්කු ප්‍රසාදේ පැත්තට තියෙන අපි කතා තේරුම් ගන්න ගමන් අපි හිතනවා මට ඇහක් තියෙනවා කියලා. ඔව්.
ඇත්තටම තියෙන හැක් අපිට හිතන්න බෑ. දැන් ඒ අපි අවිද්‍යාවට තමයි මට හැක් තියෙනවා, එළිය රූප තියෙනවා, තියෙන ඇහි රූප දකින්න. තියෙන රූප දකින්න. ඒක තනිකර මුලාවක්. පැහැදිලිනේ? එහෙනම් ඇහැ කියන එක පණවන්න බෑ. බුදුරජාණන් දේශනා කරනවා රූපයෙන් කරව. එතකොට රූපේ පණවන්න බෑ ඇතකින් කරව. එහෙනම් ඇතයි රූපේ කියන එක තිබිලා හට ගන්නව නෙමෙයි, ඒ මොහොතේම පටිච්චසමුප්පන්නව හට ගන්නවා. පැහැදිලිද? එතකොට චක්කු ප්‍රසාදය කියන එක අපේ කර්මජ රූපයක් කියන කර්මානුරූපීව ලැබිච්ච බව ඇත්ත. හැබැයි ඒක තියෙන එකක් නෙමෙයි. දැන් මම හිතනවා මට ඔන්න උපදිනකොටම ඇහක් හම්බුණා. ඒ ඇහැ මම මරණකම තියනවා කියලා. හැබැයි එහෙම එකක් නැහැ. දැන් මම නිදාගත්තාම මට මොකක්ම නැහැ. ඔව්. තේරෙනවද? ඔව්. එතකොට ආයි ඇහැ ඇරලා රූපයක් ගැටෙන මොහොත තමයි ඇහැ හටගන්නේ. ඔව්. එතකොට ඇහැ හට ගන්නකොට කන දෙපිට නැහැ නේද? නෑ. කනට ශබ්දය ඇහෙනකොට සෝත විඥානේ පහළ වෙනවා. සෝත විඥානේ පහළ වෙනකොට චක්කු විඥානේ නැහැ. එහෙනම් බලන්නකො මේ හැම මොහොතකම වරකට එකයි හටගන්නවා. ඒ හටගන්න මොහොත විතරයි මේක තියෙන්නේ. හරියට අර බැංකු ආයතනය වගේ. බැංකු ආයතනේ ගණන් කරුව ඇවිල්ලා ඒ ගණන් සිද්ධ වෙලා එළියට ඒ මොහොතේ මේක ඉතින් නිරෝධයි නේද? ආපහු ඒක ආයෙත් පණවන්නවත් බෑ නේද? එතනම නිරෝධයි. ඒ වගේම තමයි මේ චක්කු විඥානේ. චක්කු විඥානේ හටගත්තා එතනම නිරෝධයි. ඒක එතකොට අතීතයට ගිහිල්ලා ඒක සම්පූර්ණයෙන්ම ඉතිරිනේතෝ විරුද්ධ වෙනවා. මට ඒක නැවත අල්ලන්න බෑ. හරිද? එහෙනම් බලන්න මම ඔක්කොම ටික ඒවා කියන නෙමෙයි. එහෙනම් බුදුහාමුදුරනේ ආයතන විග්‍රහයෙන් කරන්නේ මොකක්වත් නෙමෙයි මේ තුළ දැන් අපි හිතාගෙන ඉන්නවා ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා. මට ඒ කියන්නේ මේ තියෙන දෙයට මට ගඳ සුවඳ දැනෙනවා එහෙම කියලා. එහෙනම් මේ තුළ තියෙන්නේ ඇත්තටම තියෙන්නේ පටිච්චසමුප්පන්න ස්වභාවය. ඒ මොහොතේමයි හටගන්නේ, ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. ඔන්නෝකයි අවබෝධ වෙන්නේ. ඔය අවබෝධයට එනකොට මම රූප බලනවා, රූප දකිනවා. හැබැයි මට එතන කොහෙවත් ඇලෙන්න ගැටෙන්න විදියක් නැහැ. ඇයි මම දන්නවා මට රූප වෙන්නේ මගේ පෙර කරන ලද කර්මයක විපාකය. ඒ විපාකේ මම විපාකයේ විදිහට දින්නට පස්සේ මම මේක අවබෝධයෙන් දැන් රහතන් වහන්සේලා රූප වෙනවනේ. මටත් රූප වෙනවා. පැහැදිලිද? ඒක පුතග්ජනයටත් රූප වෙනවා, රහතන් වහන්සේලා රූප වෙනකොට රහතන් වහන්සේට මුකුත් වෙන්නේ නැහැ. දැන් හැබැයි මම තමයි අරක අල්ලගන්නේ ඒ රූපේ දැක්කේ මම ඔක්කොම මමයා ගොඩනගනවා. රහතන් වහන්සේ මේ මොකක් කරන්නේ? එහෙනම් තේරෙනවද රහතන් වහන්සේ කියන්නේ සිද්ධ නොවෙන්නේ රහතන් වහන්සේගේ මේව සංස්කාර දෙක. අපේ සංස්කාර විදිහට නෙමෙයි අපි දකින්නේ. අපි සත්පුද්ගලෙ විදිහට අල්ලන්නේ. තියෙන හැකට රූප දකින්න. තියෙන රූප දකින්න. මම හිතනවා දැන් මට ලබන සතියේ මේ බෝඩ් එකේ ඇවිල්ලා ලියලා ඒතකොට ලබන සතියේ මේ තියෙන බෝඩ් එක නෙමෙයි දැන් ඇත්තටම බැලුවොත් මට මේ තියෙන බෝඩ් එක මේ පැත්ත හැල්ල බලන්නේ බෑ. මට හැල්ල බලන්න බෑ ඒක. ඒ මොහොතේම හට ගන්න දැන් මට බෝඩ් එකක් නෑ. දැන් දැන් තියෙනවා. නේද? එහෙනම් ඇහැ කියන එක මේ මොහොතේම හට ගන්න. ඒ මොහොතේම හට ගන්න එක නිරුද්ධ වෙනවා. ඉතින් එතන කොහොමද මම මේ පනවල මම මෝඩ් එකේ ලියනවා මේ මම ලියපු අපුරු කියලා පනවන්න පුළුවන්ද? නෑ. මේ ඔක්කොම නිරෝධයි නේ. ඔන්න ඔතන තමයි තේරුම් ගන්න. ඔන්න ඔතන තමයි අවබෝධ වෙන්නේ. උදාහරණයක් මේ ආයතන 12ක් වෙනන්නේ මේ තුල මම එක් නෑ කියලා දෙන්නේ. සක්කාය දිට්ඨිය දෙන්නේ. ඒකෙන් හොඳට තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ කාරණා කියලා. එහෙනම් එතකොට ඇත්තටම ලෝකී කියන එකක් තියෙනවා. නෑ. පනවන්න බෑ. හැබැයි ලෝකී කියන එක නැද්ද? එහෙම කියන්නත් බෑ නේද? එහෙම තේරෙනව නේද? අපිට ඇත්ත කියලා කියන්නත් බෑ. නෑ කියලා කියන්නත් බෑ. ඔන්න එහෙනම් මේ තුල තියෙන්නේ මොකක්ද? පටිච්චසමුප්පන්නයි. හේතුන් නම් හටගත්තා ඒ වෙලාවෙම ඔච්චරමයි තියෙන්නේ. හේතු නැතුන ගාම ඵලයක් අන්න ඔච්චර. බුදුහාමුදුරගේ දර්ශනය තුල තියෙන්නේ ඔච්චරයි. ඕක තමයි තියෙන්නේ. ඉතින් ප්‍රත්‍යඥ මනසට නොතේරෙන එකම දහමත් ඔච්චරයි. ඒ කියන්නේ මේ හේතුඵල ධර්ම තේරෙන්නේ නැහැ. හේතුන්ගෙන් හටගත්ත ඒගොල්ලෝ කියන්නේ තියෙන එකක් තමයි මේ මුක්ති වෙන්නේ. තියෙන එකක් හම්බ වෙන්නේ නැහැ අපිට. ඒ ඔක්කොම තමයි මේ පෙන්නගෙන ඉන්නේ. ඒක තමයි මම උපවිග්‍රහයෙන් පෙන්නගෙන ආවේ. පැහැදිලි නේද? එහෙනම් ඔක්කොම පටිච්චසමුප්පන්න හේතුඵල ධර්ම. හේතුඵල ධර්මකට අනුව පෙර කර්මානුරූපීව සියල්ල සකස් වෙන ඒ මොහොතේ සකස් වෙන. දැන් මට කර්මජ රූපයක් විදිහට මේ ඇහැ කරනාසය දිව ශරීරයේ මන කියන එක ලැබුණා. එහෙනම් ලැබුණේ මං හදාගත්ත කුසල අකුසල නිසා. එහෙනම් ඒ කුසල අකුසල නේද හේතු වෙන්නේ. ඔව්. ඒ හේතු නිසා නේද මේ ඵලය ලැබිලා තියෙන්නේ. එහෙනම් ඒ හේතු ටික මේ ඵලය ලැබුණා නම් ඒකට ඒ හදාගත්තු ප්‍රවෘත්ති විපාක නිසා නේද මේ වර්ණ ශබ්ද ගන්ධ ඒවා එන්නේ. ඔව්. පැහැදිලි නේද? එහෙනම් මට නිවන් දකින්න කරන්න දෙන්නේ මොකද්ද කියලා කල්පනා කරන්න. හේතුව නැති හැබැයි හදාගත්ත හේතුව නෙමෙයි මම මේ කරන්නේ. අනාගතයේදී මම
අනාගතයේදී හදන හේතු ටික නැති කරගන්න. එහෙනම් රහතන් වහන්සේ දුරු කරලා තියෙන්නේ මොකක්ද කියන්නේ? අනාගතයේ දුක නැති අනාගතයේ ඇති කරන හට ගන්න දුකයි නැති කරලා නැති කරලා. රහතන් වහන්සේට දුක් විඳින්න නැහැ කියන එක රහතන් වහන්සේ අදාගත්තු දෙයක් විඳින්න වෙනවා. කොහොමද ඒක කියනවා? ඒක කියනවා. ඒක උදාහරණයක් රහතන් වහන්සේට ඔන්න රහතන් වහන්සේගේ අපේ තියෙන වෙනස මෙච්චරයි. රහතන් වහන්සේට අනාගත දුකක් නැහැ. නෑ. අපට අනාගත දුකක් අපි හදනවා. හැම මොහොතකම අනාගත දුකක් හදනවා. උන්වහන්සේ එහෙනම් දැන් කියනකො රහතන් වහන්සේට ආයතන තියෙන්න පුළුවන්ද කියන්නේ? ආයතන නෑ. ආයතන නෑ. එහෙනම් රහතන් වහන්සේට තියෙන්නේ මොකද්ද? රහතන් වහන්සේට තියෙන ප්‍රසාද. ප්‍රසාද. හරිද නේද? එහෙනම් බුදුහාමුදුරුවෝ පටිච්චසමුපාදයෙන් කියනවා සලායතන නිරෝධා. ප්‍රසාද නිරෝධා කියන්නේ නෑ නේ. තේරෙනවද? ආයතන සලායතන නිරෝධාට කියන්නේ. එහෙනම් ආයතන නිරෝධ කරනවා. ප්‍රසාද නිරෝධා කිව්වොත් ඒකට හැපෙන්නේ නැහැ. තේරෙනවද? ප්‍රසාද නිරෝධා කරන්න බෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ අපට කොතනකවත් කියන්නේ වේදනාව සංඥාව නිරෝධ කරන්න. නෑ. වේදනාව විඳින්න. ඒ තුන ගොඩනගන්න එපා මේ ආයතන ක්‍රියාවලිය. ආයතන ක්‍රියාවලිය හදලා ගනුදෙනුවක් හැදුවොත් ඊළඟ ඒ හදාගන්න උඹලා අනාගත දුක. ඒ අනාගත දුක නැති කරගන්න කියලා කියන්නේ. ඔන්න ඔතනයි ඉන්නේ. තේරුණාද මේක? එහෙනම් දැන් ආයතන මෙන්න මේ මොකද්ද මේ කරන්න කියන එක දැන් හොඳට අවබෝධ වෙන්න ඕනේ. අපි YouTube එකේ ගන්න අවබෝධය දෙන්නේ ඒක මොකද සුභී මාත්‍ර තියෙනවා. එතකොට එහෙනම් දැන් මට කියන්න මේකට චක්කායතනිය කිව්වේ චක්කායතනය කියලා කිව්වේ මෙතන ප්‍රොඩක්ට් එකක් හදනවා. ඒ කියන්නේ මෙතන නිෂ්පාදනයක් වෙනවා. ඒ නිෂ්පාදනය වෙන නිසා චක්කායතනයක්. හැබැයි මෙතන නිෂ්පාදනයක් වෙන්නේ කරන්න බෑ මේ බාහිර වර්ණායතනේ නැත්තම්. ඒක නිසා වර්ණායතනයක් ආයතනයක් වෙනවා. වර්ණයක් ආයතනයක් වෙනවා. එහෙනම් මේ දෙකේ එකතුවෙන් හදන ප්‍රොඩක්ට් එක තමයි චක්කු විඥානය කියන්නේ. පැහැදිලිද? එහෙනම් අනිත් ඒවාත් තියෙනවා. සෝත විඥානය කියන්නේ ප්‍රොඩක්ට් එක. ඒක හදන නිෂ්පාදනය. එහෙනම් හැම මොහොතකම හේතුඵලට අනුව අපි ජීවත් වෙනවා කියලා කියන්නේ චක්ක විඥාන, සෝත විඥාන, කාය විඥාන, ඔය විඥාන ටික හදනේව නේද? එහෙනම් මේ ටික හදනවා මනෝ විඥාන පොඩ්ඩක්. ඉතින් ඔය හදන දේ තුල ඇත්ත දැක්කේ නැති නිසා නේද අනාගතේ දුක හදන්නේ නිතරම. එහෙනම් පෘථග්ජනයා නිතර වෙන්නේ මොකද්ද? මේ ක්‍රියාවලිය වෙන්නේ මොකක් නිසාද? මේ චක්ක විඥාන, සෝත විඥාන, කාය විඥාන හැදෙන්නේ මොකක් නිසාද? අතීතයේ හදපු සංස්කාර නිසා. අතීත සංස්කාර නිසා මේ මොහොතේ විඥාන පහළ වෙන එක මට නතර කරන්න බෑ. මම මේක ඇත්ත දැකින් නැති හින්දා මම ඒක අල්ලගෙන අනාගතේ නැවත දුකක් ආයි හදනවා. එහෙනම් අනාගතේ දුකක් හැදුවොත් මට ආපහු ඇහැක් හම්බ වෙන්නේ නැද්ද? නෑ. ඇහැක් හම්බ වෙනවා. ආයි ඇහැක් හම්බුණා නම් මට ආපහු රූප බලන්න වෙන්නේ නැද්ද? ආයි බලන්න. එහෙනම් මේක නිමාවක් නෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ඇහැ කරනාදෙත් දිව මේ ආයතන මෙන්න මේ ආයතන ක්‍රියාවලිය නතර කරන්න කියන්නේ ඇහැ නතර කරන්න ඇහැ නැති කරන්න කියනවා නෙමෙයි. කියන්නේ ප්‍රොඩක්ට් එකයි නතර කරන්න. අන්න ප්‍රොඩක්ට් එක නතර කර ප්‍රොඩක්ට් එක හැදෙනවා. හැදෙන්නේද? මේ ක්‍රියාවලිය තියෙනවනේ දැන්. ප්‍රොඩක්ට් එක කියලා කියන්නේ දැන් රහතන් වහන්සේට රූප පේනවනේ. ඔව්. එතකොට චක්කු විඥාන පහළ වෙනවා. රහතන් වහන්සේට ඒ ප්‍රොඩක්ට් එක හැදුනට රහතන් වහන්සේට ඒ අරබය ක්‍රියාවලිය දිගින් දිගට යන්නේ. දැන් චක්කායතනය රහතන් වහන්සේට ආයතන ක්‍රියාවලියක් නෑ. රහතන් වහන්සේට පරිහරණය වෙන්නේ ස්කන්ධ ටික. තේරෙනවද? අපට ඒ කියන්නේ රහතන් අපට උපාදාන ස්කන්ධ ටික. දැන් සුජීව මහත්තයලා මතක තියෙන්න ඕනේ මම කිව්වා මතකද අර කොටස් තුනක් බෙදුවා. ඒ කියන්නේ මම මේක ගියක් ඇඳලා මතකද? ගියක් ඇඳලා මේක ඇහැට දකින්න මොහොත. පළවෙනි ස්ටෙප් එක කියලා මම කො මේක ස්කන්ධ මට්ටම. මතකද? ඒක මනෝද්වාරයට වදින මොහොතට මම කිව්වා එතන සක්කාය මට්ටම සක්කාය. නේද? ඒ සක්කාය මට්ටම තුන්වෙනි අවස්ථාව කියන දිට්ඨිගත ක්ලේශයේ පත් වෙන තැනට මම කො සක්කාය දිට්ඨි මට්ටම. කියලා මම පෙන්වන්නේ නේද? ඔය අවස්ථා තුනක්. ඔන්න අපි බලමු. දැන් හරි. අපි ඊළඟට බලමු මේ මොකද්ද මේ සක්කාය දිට්ඨි කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරමු. එතකොට මේක හොඳට තේරෙනවා. ඒක බලමු සක්කාය දිට්ඨි කියන්නේ මොකක්ද? එතකොට මට එතන ඉන්න කලින් කාරණයක් තියෙනවා කියන්න පොඩ්ඩක් ඉන්න සක්කාය දිට්ඨිය කියන්නේ මේ දැන් බුදුහාමුදුරුවන්ට ඕනේ මේ ආයතන කතාව කරන සුජීවන්ත බුදුහාමුදුරුවෝ මේක සත්‍යය පිටි නිදින්නේ දැන් සුජීවන්ත තේරුණා නේද මේ ඇත්තටම මෙතන පණවන්න බෑ කියලා හතේ පිටකලිය.
මමයේ පනවන්න බෑනේ මේක. එහෙනම් මමයේ නෑ කියලා. දැන් බුදුහාමුදුරුවෝ මේක තව ටිකක් විස්තර කරන්න බුදුහාමුදුරුවෝ මේකට නම් දෙකක් දානවා. මෙතෙන්ද බුදුහාමුදුරුවෝ මේ ටිකට දානවා නම අජ්ජත් කියලා. අජ්ජ. ඔය ටික අජ්ජත්යි. නේද? එහෙනම් මේකට කියනවා බහිබයි. ඒ කියන්නේ නම් දෙක කියන්නේ මේක අභ්‍යන්තරයි නේද? මේක බාහිර. අභ්‍යන්තර සහ බාහිර. එතකොට ඒකට තමයි අජ්ජත් බහිද්ද කියලා දාන්නේ. දැන් බලන්නකො බුදුහාමුදුරුවෝ මේ අජ්ජත් බහිද්ද කියලා දාලා බුදුහාමුදුරුවෝ මේ හැරෙන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ මේ සූදානම්නේ මොකක් කරන්නේ මේ ආයතන විග්‍රහය. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායේ කායානුපස්සී විහෙරති නේද? වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. මේ මොකද බුදුහාමුදුරුවෝ ලෑස්ති වෙන්නේ? කායानुපස්සනාවට. සතර සතිපට්ඨානයේ පළවෙනි ස්ටෙප් එකට බුදුහාමුදුරුවෝ මේ හදාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒකායනෝ මාර්ගයක් තියෙනවා. ඒක තමයි සතර සතිපට්ඨානය. එහෙනම් ඒකේ සත්කාය දිට්ඨිය විදිහට තියෙන එකම දේ තමයි කායानुපස්සනාව. බුදුහාමුදුරුවෝ කායानुපස්සනාවට මේ සැලසෙන්නේ. එහෙද නේද? එතකොට දැන් බලන්නකෝ මේ දැන් අපි මලකෙවල් වල දැන් වර්තමානයේ මලකෙවල් වල මේක විතරක් දාලා තියෙනවනේ. නේද? සතර සතිපට්ඨානය. දැන් මොකද දාන්නේ මොකද? මොකද දාන්නේ මේ මැරිච්ච කෙනාට හෙන්නේ. නේද? ඒ කියන්නේ මැරිච්ච කෙනාව උපයෝගී කරගෙන ඒ බාහිර තියෙන රූපය අල්ල උපයෝගී කරගෙන ඇත්ත දකින්න කියන්නේ. බහිද්ධා කායේ කායानुපස්සී අජත්තවා ඉතින් මේ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා දැන් මේ සතර සතිපට්ඨානේ දේශනා කරන්නේ මේ අජත්ත කියලා බහිද්ධ කියන දේක් පනවන්න නෑ මෙතන තියෙන ඔක්කොම නිරෝධ වෙලා ඒ මොහොතේ හටගෙන නිරෝධ වෙන ක්‍රියාවලිය. එහෙනම් බුදුහාමුදුරුවෝ කායानुපස්සනාව මේ කියන්නේ මම සතර සතිපට්ඨානේ මේක ලස්සනට විග්‍රහ කරන්න. ඔය දැන් YouTube එකේ ඇත්තෝ විශේෂයෙන් මේ කතන්දරේ හොඳට මතක තියාගන්න සතර සතිපට්ඨානය ගැන කතා කරනකොට මේ අවබෝධය අවශ්‍යයි. ඒකයි මේ දෙන්න හදන්නේ. ඒකයි මම කියන්න ඕනේ. බලන්න ලස්සන ධර්මතාවය ගොඩනගෙන හැටි. මේක බුදුහාමුදුරුවෝ මේක ලස්සනට කියලා තියෙනවානේ. අපිට මේක මොනවාක දාංගලක පොරොක්කක අමුණ ගත්තාම හරි ලේසි මේක දකින්න. මේක. හරි. එහෙනම් අපි බලමු සක්කාය දිට්ඨිය මම දැන් හරියට රියැක්ට් වෙන්නේ. දැන් අපි බලමු මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? ඒක සක්කාය දිට්ඨිය විවිධ නුනෝසන මේ දේශනා කරන්නේ. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියන එක අපි පොඩ්ඩක් ඒක අපිට සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒ දිට්ඨිය විඳින්න නම් අපි සක්කාය දිට්ඨිය විඳින්න අපි සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒක අපි ගොඩනගන්නේ කොහොමද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් අපි ඒක බලමු ටිකක් කොහොමද වෙන්නේ. එතකොට දැන් මම අර ඉස්සෙල්ලා මතකද සුඛී මාත්‍රයට මම කිව්වා 14 15 16 වගේ දේශනාවලදී YouTube එකේ ඇතුළත මතක ඇති මම ඔයයන්ට මේ ගියක් ඇඳලා මම මේක පෙන්නුවා මේ නැහැ හොඳලා ඔන්න මේ ගේ ඇහැට දැర్శණය වෙන මොහොත නේද එහෙනම් මේක තමයි රූපය නේද මේක තමයි ඇස එහෙනම් මේ දැర్శණය වෙන මොහොතේ හට ගන්න ප්‍රොඩක්ට් එක මොකද්ද චක්කු විඥාන චක්කු විඥාන. වශයෙන් කියනකොට චක්කු විඥාන. එහෙනම් මේ ටික මේ ස්ටෙප් එක පළවෙනි එක මොකක්ද අපි කිව්වේ? මේක ඇවිල්ලා ස්කන්ධ. ස්කන්ධ මට්ටම. එතකොට චක්කු විඥානය හට අරගෙන මෙතන නතර වෙන්නේ නැහැ මේක. මම මේ ගේ දැක්කට පස්සේ මෙතන නතර වෙන්නේ නැහැ. හැබැයි චක්කු විඥානය පෙරපසුම එතනම නිරෝධයි. ඒක නැතුවම නිරෝධයි. නිරෝධ වෙච්ච එක ඊළඟට හටගන්නේ කොහෙද? මෙන්න මෙතන. මනෝ විඤ්ඤාණ ඊළඟට චක්කුද්්වාරික චිත්ත වීතියක් ගලාගෙන යනවා. චිත්ත වීතාම ඉගෙන වෙනවා නැත්නම් චිත්ත වීති ඉගෙනුවා මේ හොඳට තේරෙයි. චක්කුද්්වාරික චිත්ත වීතිය ගලාගෙන ගියා. ඒක එතනම නිරෝධයි. අනිවාර්යයෙන්ම චක්කුද්්වාරික වීතිය ගියා නම් අනිවාර්යයෙන්ම ඊළඟට යන වීතිය තමයි මනෝද්වාරික වීතිය යනවාම. ඒක චිත්ත නියාමයක්. මනෝද්වාරික වීතියක් යන්නේ නැතුව මේක අඳුර ගන්න බෑ. එහෙනම් මේ චක්කු විඥානය කියලා හටගන්න ස්කන්ධ. එහෙනම් ස්කන්ධ මට්ටම කියලා කියන්නේ මෙතන හටගන්නේ මොකද්ද? මොකද හටගන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය හටගන්නේ. අන්න මෙන්න මේ පංචස්කන්ධය තමයි මනෝද්වාරයට එන්නේ. මම කිව්වා මනෝද්වාරයට ඇසුරු කරන්න බෑ රූප. රූප ඇසුරු කරන්න පුළුවන්
මේ ඇහැට රූප විතරයි. ඒ කියන්නේ මනෝද්වාරය ඇතුළු කරන්නේ ධම්ම. එහෙනම් ධම්මයක් නම් එහෙනම් එන්න ඕනේ මොකද්ද? මනෝද්වාරයට එන්න ඕනේ පංචස්කන්ධයක් විතර මේක ආවැතුක. අන්න මෙන්න ස්කන්ධ පංචස්කන්ධ පංච මෙතන කියනවා උපාදාන ස්කන්ධ උනා. දැන් ඒක පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නේද? දැන් ඒක දුක සකස් වෙනවද නේද? නෑ නේද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඔන්න තේරුම් ගන්න. ඔන්න මම කිව්වා මජ්ක්‍ධිම නිකායේ චුල්ල වේදල සූත්‍රයේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. සක්කාය ධර්මතාවය යන පංච උපාදානස්කන්ධ මට්ටම. ඒ කියන්නේ මෙන්න මෙතන දැන් මේ ස්කන්ධනේ. ඔව්. පංච උපාදානස්කන්ධ මට්ටමට කියනවා සක්කාය කියලා. සක්කාය. මොන සක්කාය හටගත්ත තැන. ඔව්. මොන හොඳට තේරුම් ගන්න. දැන් මම පෙන්නන්නද මේ ආයතන විගායෙන් විත්‍ය විදිහට පැත්ත පෙන්නන්නද. ඔන්න ඇහැට, කනට, දිවට, කයට දැනෙන දේවල් තියෙනවනේ. ඒ ඔක්කොම මොනවද ස්කන්ධ. ඒ ස්කන්ධ මට්ටම හටගත්තු ගමන් හටගන්නේ පංචස්කන්ධය. ඒ පංචස්කන්ධ මට්ටම අනිවාර්යයෙන්ම මනෝද්වාර මට්ටමට එනකොට පංච උපාදාන ස්කන්ධ මට්ටමට එනවා. ඒකෝනේ ඒකට කියනවා මෙන්න මේ සක්කාය ධර්මතාවයේ යන පංච උපාදාන ස්කන්ධ මට්ටම. පැහැදිලිනේ? එහෙනම් මේකට කිව්වා සක්කාය මට්ටම. හරිනේ? තේරුම් ගන්න. දැන් මේ ක්‍රියාවලිය ඒ කියන්නේ මෙතනින් දැකලා මනෝද්වාරයට ගිහිල්ලා හඳුන ගන්න ක්‍රියාවලිය රහතන් වහන්සේට වෙනවා. ඔව්. හැබැයි පංච උපාදාන ස්කන්ධ නෙමෙයි කියන්නේ. හොඳට තේරුම් ගන්න නේද? අනේ දැන් නෑ ඒක මම ඉඳන් දෙන්නම්. අපි රහතන් වහන්සේ පැත්තට යන කලින් අපේ මේ ක්‍රියාවලිය දුවන ඉගෙන ගන්නකොට හොඳට තේරුම් ගන්න. ඔන්න ස්කන්ධ මට්ටම ආව මනෝද්වාරයට ගියා. ඒක සක්කාය මට්ටම. ඔව්. ඒ සක්කාය මට්ටම කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ මට්ටමයි කියලා චුල්ල වේදාල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරා. හරි. ඊට පස්සේ කියන බුදුහාමුදුරුවෝ සක්කාය දිට්ඨිය යන්නේ. ඒ පංච උපාදානස්කන්ධයට පතිත වන දිට්ඨිගත ක්ලේශයයි. පංච උපාදානස්කන්ධයට පතිත වන දිට්ඨිගත ක්ලේශයයි. අන්න බුදුහාම දැන් මේක දෙවෙනි අවස්ථාවනේ. තව අවස්ථාවක් කියනවා. තුන්වෙනි අවස්ථාව. හිතේ තියෙනවා ආශ්‍රව ධර්ම ටික. මෙන්න ගේ අන්න මම මේක මගේ ගේ මම අර ලක්ෂයත් අන්න හිතේ තියෙන දික්ටිගත ක්ලේශය මෙතනට පත් කරනවා. ඒකට කියනවා සක්කාය දික්ටි මන්ත්‍ර. දික්ටි. එහෙනම් එතකොට සක්කාය දික්තිය මට්ටම තමයි බුදුහාමුදුරුවෝ මේ කියන්නේ සක්කාය දික්තියන පංච උපාදානස්කන්ධයට පදිනවනේ දික්ටිගත ක්ලේශය. හරි. එහෙනම් බුදුහාමුදුරුවෝ දුරු කරන්න කියන්නේ මේ දෙවෙනි මට්ටමද තුන්වෙනි එක? බුදුහාමුදුරුවෝ දුරු කරන්න කියන්නේ අපට සසරෙන් මිදෙන්න නම් තුන්වෙනි අවස්ථාව. අපට සක්කාය දුරු කරන්න බෑ ජීවමානය. පැහැදිලි නේද? සක්කාය දුරු කරන තැනක් එනවා. ඒක කොතනද? අරියත් ඵලය. අරියත් ඵලයේ සක්කාය දුරු වෙනකොට මේ ස්කන්ධ මට්ටමමයි මෙතන තියෙන්නේ. පැහැදිලි නේද? රහතන් වහන්සේට මෙතනින් ඇතුල් වෙන්නේ ගියක් දකින්නේ නැහැ. ඒක නිසා මම කොහොමද දකින්නේ සංස්කාරය. අපිට රහත් ඵලයට යනකම් අනාගාමී වුණත් නිවන හම්බ වෙනවා. ඒකයි කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට විඳින්නේ මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන මේ කියන්නේ ධර්ම සංයෝජනවල මුල් සංයෝජන ධර්මතා තුන විතරයි. ඒ කියන්නේ පළවෙනි එක විඳිනකොට විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඊට පස්සේ නොවි විඳිනවා. ඒක නෙමෙයි මේ ප්‍රධානිය සක්කාය දිට්ඨිය. එහෙනම් බුදුහාමුදුරුවෝ සක්කාය දිට්ඨිය විඳිනකොට විචිකිච්ඡා සීලබ්බත පරාමාස විඳිනවා. එච්චරයි විඳින්නේ සෝවාන් ඵලයේ. එතකොට සෝවාන් ආර්ය ශ්‍රාවකයා මේකට මගේ කියන්නේ නැද්ද? කියනවා. අන්න ඒකට කියනවා මේ සක්කාය මට්ටම. ඒකට කියනවා අස්මිමානය. අස්මිමාන. ඒ අස්මිමානය දුරු වෙන්නේ අරියත් ඵලයේදී. ඔන්නෝක පටලවාගත් අපේ හුඟක් දේශකයන් වහන්සේලා අපේ දේශකවරු කියනවා සෝවාන් ඵලයේදී මේ දුරු වෙන්නේ දැඩි භාවයයි සහමුලින්ම දුරු වෙන්නේ අරියත් ඵලයේදී කියලා. ඒ කියන්නේ එහෙම එකක් නැහැ. අස්මිමානීය කියන එක තමයි ඔය මේ කියන අර උත්තර කියන්නේ මතක තියාගන්න සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ගැඹුරින් ගත්තාම මම මගේ කියන එක නෙමෙයි. තේරුණා නේද? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ
ගැඹුරම ගත්තාම දිට්ඨිගත ක්ලේශය. හැදෙනවද? මම මගේ කියන එක අස්මිමානය. ඒක මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයන් මම විදියට පාවිච්චි කරනවා. හැබැයි අරියත් ඵලයේදී මම මගේ කියන එක සාමාන්‍යයෙන් දුර වෙනවා. එදාට මේ ගියක් දකින්නේ සංස්කාර ටිකතරේ. ඒකයි මම මුලින්ම සොලිමාත්ගෙන් අපි බුදුහාමුදුරුවෝ අපි කොහොමද දකින්නද කියලා මම ප්‍රශ්නයක් දෙන්නා. නම් බුදුහාමුදුරුවන්ට පේන්නේ ගෙවල් නෙමෙයි සංස්කාර. රහතන් වහන්සේලා සංස්කාර. අපිට එතනට එන තාක්කල් අපි ඒක මමය මනවල හැබැයි මම පැනෙව්වට ඒක දිට්ඨිගත ක්ලේශය නෙමෙයි සෝවාන් අවස්ථාවක. එහෙනම් අපි දැන් දැනගන්න ඕනේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කොහොමද අපිට පැන නගින්නේ? ඒක මේ පිළිබඳ හොඳ අවබෝධයක් එන්න ඕනේ. අපි දැන් මොන ගමු එතනට යමු. හරි. එහෙනම් දැන් මම මේ ප්‍රශ්නයක් අහනවා. දැන් පැහැදිලි සුජි මාතේ ස්ථාන මට්ටම මොකද්ද? YouTube එකෙන් තංගෙනුත් අහන්නේ. ස්කන්ධ මට්ටම මොකද්ද? සක්කාය මට්ටම මොකද්ද? සක්කාය දිට්ඨි මට්ටම මොකද්ද කියන එක හොඳටම පැහැදිලි. හරි. එහෙනම් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. සක්කාය දිට්ඨිය නිසා සත්‍යය සසරට බැඳෙන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය නිසා මේක නිසා සත්‍යය සසරට බැඳෙන විදිය ගැන අර්ථකථනයක් දෙන්න කොහොමද බැඳෙන්නේ? දැන් සක්කාය දිට්ඨිය මොකද්ද කියන එක දන්නවනම් මමයා පරිහරණය කිරීම සක්කාය මට්ටමේදීත් වෙනවනම් හරිනේ? මම දැන් මේ මට්ටමේදී සසරේ භව හතක් උපරිමයයි. මම අහන්නේ මේ මට්ටමේදී සසර දිගින් දිගට යන්නේ ඇයි? ඒක කොහොමද ඒක අර්ථකථනය? ඒක තමයි නේද? දැන් මගේ ගේ කියලා අල්ලගෙන ගේ නැවත ආරක්ෂා කරන්නේ නැත්නම් ගේ පිළිබඳව දැක්මක් තියාගියා කියනවා. ඔව්. එතකොට මෙතනදී තියෙන්නේ දැන් සෝවාන් ආරසාවකෙක් නෙමෙයි ඉන්නේ. ඔව්. එයා සෝවාන් වෙනවා. දැන් එයාට මේකට හානියක් වුණොත් හිතෙ දෙන්නේ නැද්ද? සෝවාන් එකනද? නෑ. එහෙනම් විශාකාවයි මිනිගිරියේ මේ පැතිරිලා වේර පොණ්ඩේ දෙමාග නාවේ දුකක් හටගත්තා. එයාටයි අසීමානේ කියන්නේ කාමරාග පිටික තියෙනවා. හරිනේ. එහෙනම් මේකේ බිඳුනොත් මේකේ මගේ කියලා පරිහරණය කිරීමක් සෝවාන් ආරසාවකෙක තියෙනවා. පැහැදිලි නේද? එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මෙයා හැබැයි භවහතයි උපරිම යනවා. මෙයා දිගින් දිගට යන්නේ මෙයා නිවනට ඉක්මනින්ම සේන්දු වෙනවා. හරිනේ? හැබැයි සක්කාය දිට්ඨිය කියන දිට්ඨිය තියෙන කෙනා දිගින් දිගටම භවය. ඒක වෙන්නේ කොහොමද කියන එක මට ඕනේ. ඒක තමයි දැන් මම තේරෙන විදිහට දැන් සෝවාන් ශ්‍රාවකයා ගේ විඳුනහන්න ඒක අර අස්මිමානය හරහා දකින්න ප්‍රතිරූපේ නෙමේ සක්කාය දිට්ඨිය කියන කෙනා. සක්කාය දිට්ඨිය කෙනා දකින්නේ මේක මගේ මේක නැති වුණා දැන් මම මෙතන ඉවරයි. එයා කියලා අර ඒක ගැන තව මේ ඒ කියන්නේ දිට්ඨිගත ක්ලේශය නිතරම පත්ත වෙනවා. ඒකයි තියෙන්නේ. එතකොට මෙහෙමයි අපි හරියට මෙහෙම දැන් එතකොට මෙහෙමයි දැන් මේ මට ලැබිලා තියෙන නාම රූප පින්ඩයක් නේ. මේ මට ලැබිච්ච මේ නාම රූප පින්ඩය මටයි කියලාද? නෑ. මේක දැන් මම නෙමෙයි කියන උදාහරණ කියන්නේ. ඒ පුතත්ජනය කියන මේක මගේ කියන්නේ. ඇත්තටම ගත්තොත් මේක දැන් අපි මේ කතා කරන දර්ශන නේද කියලා ගත්තාම මේක මටයි කියලාද? නෑ. මේක මටයි කියක නෙමෙයි. හැබැයි එතකොට මටයි දැන් මටයි දෙයක් නෙමෙයි. ඒක දැන් අපි මේ දර්ශනයේ නේද කියලානේ. හැබැයි මටයි දෙයක් නෙමෙයි නම් මේක කාටද අයිති? මේ බඹයක් හෝ ශරීරේ කාටද අයිති? ස්වභාව ධර්මයටයි. එහෙනම් යම් කිසි අනුන්ට අයිති දෙයක් මගේ කියලා අල්ලගත්තොත් ඒක හරි දෙයක්ද වැරදි දෙයක්ද? වැරදි දෙයක්. එහෙනම් වරදක් කරොත් දඬුවමක් තියෙන්න ඕනේ. හරි. එහෙනම් වරදක් කරොත් දඬුවමක් තියෙනවා. එහෙනම් මම මේ වරද කරන්නේ කාටද? ස්වභාව ධර්මයට වරද කරන්නේ. තේරෙනවද? දැන් මේ නාම රූපෙ වින්නේ මගේ නෙමෙයි නා. මේකයි ස්වභාව ධර්මයට නා. එහෙනම් ස්වභාව ධර්මයට අයිති දෙයක් මගේ කියලා අල්ලගත්තොත් මම මේ වරද කරලා තියෙන ස්වභාව ධර්මයට. එහෙනම් ඒ දඬුවම දෙන්නේ මට කවුද? ස්වභාව ධර්ම. එහෙනම් ඒ දඬුවම ඒක තමයි ස්වභාව ධර්ම දෙනවා උඹට. උඹ අල්ලගත්තනේ මට අයිති දෙයක් මගේ කියලා. එහෙනම් ඕකත් අල්ලගෙන සතර ඵලයන් කියලා දෙනවා දඬුවම. අන්න සක්කාය දිට්ඨිය අයිති කෙනාට සසර ගමනවා කියලා කියන්නේ අන්න. ඇයි ස්වභාව ධර්මයට අයිති එක මම මගේ කියලා අල්ලගත්තා. ඒක නිසා ස්වභාව ධර්ම මට දෙනවා දඬුවම. සසර ඵලයන් දෙනවා මොකක්ද? ඔබගේ කියලා ගත්තේ එහෙනම් මොකක්ද අල්ලගෙන සසර ඵලයන් කියලා දෙනවා. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි එතකොට මෙන්න මේ සක්කාය දිට්ඨිය නිසා
සසරනේ පැනවන්නේ කියන එක කිව්වේ මේ සක්කාය දිට්ඨිය නිසා සත්‍යය කොහොමද සතර අපාගත වෙන්නේ? දැන් සක්කාය දිට්ඨිය නිසා සතර පැනවෙන්නේ කිය තමයි අර මං කිව්වේ. පැහැදිලි මේක එකගයිනේ. ඒ කියන්නේ ස්වභාව අනුන්ටයි එකක් මම කරගත්තොත් ඒක මට තමුමක් කිවි. මම හොරකමන්නේ කරලා තියෙන්නේ. ඒක තමයි මට සතර දුන්නේ. සතර හැබැයි මේ සක්කාය දිට්ඨිය දැඩිවාවෙන් යනකොට යා වැඩි හරියක් බුදුහාමුදුරුවෝ දේශනා කරන සත්‍යයේ මාර්ගයේ සතර අපාය කියලා. සතර අපාය යන්නේ කොහොමද? ඇයි එයාගේ නොවනදී දිගින් දිගට මෙයාගේ කියලා කරන්නේ. ඒකත් නෙමෙයි. මේක මම නම් මගේ නම් මේක දැන් මේක මට ඕන විදිහට පවත්වන්න මම උත්සාහ ගන්න නේද? එන යම් කිසි වෙලාවකදී මේක මම කියලා අල්ලගත්තා නම් මේක පිනවන්න මේක සතුටු කරන්න මම ඕනම දෙයක් කරනවා නේද? මේ ඇයි මගේ කියලා අල්ලගත්තු එක පිනවන්න තමයි මම 365 දවසේ මේ දෙන්නේ. එතකොට එහෙනම් මම කෙනෙක්ව තලාප කරලා හරි මගේ මේක පිනවන්න නේද හදන්නේ. එතකොට මේක ඒ පිනවීම තුළ තව කෙනෙකුට වෙන්නේ වරදක් නෙවෙයි. එහෙනම් මම කෙනෙක්ව මරන්න උනත් පසුබට වෙන්නේ නැහැ නේද මේක පිනවන්න. මේක ඒ කියන්නේ මගේ කියලා මේක අල්ලගත්තා නම් මේක ආරක්ෂා කරන්න මම තව කෙනෙක් මරන්න උනත් ලෑස්ති. එහෙනම් ඒ තුල ගොඩනැගෙන්නේ මොනවාද? දසකුසලේ නේද? එහෙනම් දසකුසලේ ගොඩනැගෙන්නේ ඇයි? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තියෙන නිසා තමයි මම අකුසල ටික කරන්නේ. ඇයි මම කරගත්ත එක පෝෂණය කරන්නේ. පැහැදිලි නේද? එහෙනම් ඒක දසකුසලේ බලකොලේ. සතර අපාය. පැහැදිලි? එහෙනම් සක්කාය දිට්ඨිය සතර අපාගත වෙනවා කියන්නේ නෝක. එහෙනම් සක්කාය දිට්ඨිය විදගත්තු කෙනා සතර අපාගත වෙන්නේ නැහැ කියන්නේ ඇයි? එයාට මගේ කියලා රැකලා පුනවන්න දෙයක් නැහැ. මේක මට කියලා ආරක්ෂා කරන්න දෙයක් නැහැ. දැන් මම මේක දර්ශනේ දැක්කට පස්සේ මට මගේ මේක ආරක්ෂා කරන්න දෙයක් තියෙනවා. මට මේක කොරෝනා හිත මරනවා මට ලත වෙන දෙයක් තියෙනවා. ඒ මේක මට රකින්න දෙයක් නැහැ නේ. මේක හේතුඵල ධර්මයක් නම් මේක ස්වභාව ධර්මයටයි තියෙනවා. මම මේක පරිහරණය කළා මට අවශ්‍ය කාර්ය කරගෙන සම්පූර්ණ යන්නේ වෙන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය විදගත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කවදාම සතර අපාගත වෙයිද? වෙන්නේ නැත්තේ එයා තුල මේක රකින්න අදහසක් නැහැ. ඇයි එයාට ඕන කාර්යයෙන් මෙයා හින්න කරගෙන හමාරයි ඥාන මේක තමයි තියෙන්නේ. දැන් තේරෙනවද මේ සක්කාය දිට්ඨිය? දැන් ඊළඟ ප්‍රශ්නේ දැන් ඔන්න දැන් තේරෙන්න ඕනේ සක්කාය දිට්ඨිය මොකක්ද? ඉච්ඡිගත ක්ලේශය. එතකොට ඒ සක්කාය දිට්ඨියින්ද සතරට බැඳෙන්නේ කොහොමද කියන එක පැහැදිලි. ඒ සක්කාය දිට්ඨියින්ද සතර අපාගත වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි. දැන් අවබෝධ කරගන්න ඕනේ මේ සක්කාය දිට්ඨිය කියන එක මට නොදැනීම මගේ ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක තේරෙනවා. ඔන්න ඕක කොහොමද කියන්නේ? ඕකට අපි ප්‍රමාණිකක් ගමු. මට නොදැනීම මගේ සක්කාය දිට්ඨිය මතුවෙන අවස්ථාව. ඔන්න මම ඔක කලින් කතා කරා ධම්මන්තරේදී මතක් කරගන්නත් එක කියන්නේ මම අර මතක උපමාවක් ගත්තා. මම පාර ගමනක් යමින් ඉන්නවා. මම දකින්න ස්වාමීන් වහන්සේලා පිටත උද්ඝෝෂණය කරනවා. පෙළපාලියක් යනවා. දැන් එහෙම ස්වාමීන් වහන්සේලා අපි දකින්නවනේ. එතකොට මට දැනෙන්නේ මොකක්ද? අනේ මේ ස්වාමීන් වහන්සේලා දැන් මේ ඊයේ පෙරේදා මේ YouTube එකේ දාලා තෝරන එක ස්වාමීන් වහන්සේ නමක් සිල් වැඳලා ඒක තනිකර මේ මොකක් හරි මේ අපේ ධර්මයට ආගමකට ගහන මඩ ප්‍රචාරයක් වෙන්නේ නැති. ඒ උන්වහන්සේ මේ මොකද සිගරට් එකක් මොකද බොන්න මොකද එකක් තියෙනව නේද? මට ඔයාම වෙන්නේ. දැන් එතකොට මිනිස් දෝෂාරෝපණය කරනවා. එතකොට මෙයා කියනවා ඒක වරදක් නැහැ කියලා. තනිකරම මේ අපේ ධර්මයට ගන්න. දැන් එතකොට ඔය වගේ එකක් දැක්කම මොකක්ද අපිට තේරෙන්නේ පාට? ඒ කියන්නේ. හරි. ඔන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ දැක්කා. ඊළඟට තව ටික දුරක් යනකොට දකින්නවා බොහොම සාන්ත ගමනින් සංසුන් ඉරියව්වෙන් පිටපාත වඩන ස්වාමීන් වහන්සේ. දැන් මොකක්ද දන්නේ? දැන් තියෙන අර හාමුදුරන්ට බැඳෙනවා. නේද? දැන් මම සුජීවන්තයට කියනවා සුජීවන්තය දානයක් දෙන්න අවස්ථාවක් එනවා. ඔය දෙන්නකින් කාටද දෙන්න දාන්න. දැන් ඔය අර පිකටින් කරන හාමුදුරන්ට දාන දෙනවද පිටපාත කරන හාමුදුරන්ට දාන දෙනවද සුජීවන්තය වැඩිම නැඹුරු වෙන්නේ. අනිවාර්යයෙන්ම පිටපාත කරන හාමුදුරන් තමයි. දැන් එතකොට දැන් අපි දාන දීලා දෙන්නේ කාටද? එතකොට දැන් එහෙනම් ওই දාන දීලා තින්නේ එළියේ හාමුදුරන් මේ තමන්ගේ සත්කාය දිට්ඨිය. ඇයි මම හදාගෙන තියෙන ස්වාමීන් වහන්සේ නමක් නම් මෙහෙම මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා. ඒ රාම රූපට කියන සක්කාය. එහෙනම් සක්කාය දිට්ඨිය විදගත් වාර්ය ශ්‍රාවකයන් රාමුනේ. එයා අර පින්නපාත කරන ස්වාමීන් වහන්සේට වගේම අර හාමුදුරන්ට එක විදිහට දාන දෙන්න පූජා කරනවා. එයාට රාමුනේ. පැහැදිලි නේද? එහෙනම් හැම නිතරම මොනවා හරි ප්‍රතිරූපයක් ගොඩනගනවා නම් මොකක් හරි සම්බන්ධ කරලා
ඒ හොඳට තමන් දකින්න ඒක ඇවිල්ලා මගේ සක්කාය දිට්ඨිය. ඕකම උපමාව තමයි 84,000ක් මේ කොට 84 කෝටියක් නේ ජේතවනාරාමයේ හදන්න වේදන් කරේ අනාථපෙට්ටිය විදුතුම කහවණ 54 කෝටි 54 කෝටියක් වේදන් කරපු ජේතවනාරාමයේ හදන්න නම දෙන්න කාගේ ජේත කුමාරයෙක් නම. උන්න එතුමාට ඕනේ එතුමාගේ නම දාන්න. ඇයි ඒ කියන්නේ එතුමා සක්කාය දිට්ඨිය බෙදගත්තු කෙනෙක්. එතුමාට තමන්ගේ නම ප්‍රචාරය කරගන්න මොනවාක් වුනේ. හැබැයි අපේ කට්ටිය පැයක දේශනයක් කරලා නම කියවන්න විනාඩි 10කට වැඩි. එහෙනම් මොකක්ද සක්කාය? එහෙනම් දැන් හොඳට තේරුම් ගන්න සක්කාය දිට්ඨිය කියන්නේ අපේ හිතේ මතුවෙන ප්‍රතිරූපයක්. මොකක් කරත් නෙමෙයි ප්‍රඥප්තිය. අසුරු කරන ප්‍රඥප්තිය තමයි මේක කියන්නේ. උදාහරණයක් තව ගමු. පන්සලක පින්කම. සුජිමන්ත පින්කමට ගිහලා ඉන්නේ. හැමෝම සුදු ඇඳලා ඉන්නේ. හරි ලස්සනයි. එක කෙනෙක් පොඩට පොටේ ගවුමක් ඇඳගෙන පාඩම්මක් ඇඳගෙන අඩියුත් සමද්දේකුත් දාන්න පන්සල දෙනවා. දැන් මොකෝ වෙන්නේ? තරහක් ඇති වෙනවනේ මේ අද මේ වගේ මෙච්චර හොඳ දවසේ මේ ගෑණි පන්සලවත් දෙන්න දන්නේ නැහැ කියලා. දැන් මොකද වෙන්නේ? සත්‍යයි. ඒ කියන්නේ කොට දැනන් ආවේ Tamand නෑ. සුජීවන්තේ මගුල් ගෙදර කියන්නේ. දැන් හැමෝම ඉන්න හොඳට ටයි කෝඩ් දාලා ඉන්නේ. ඔක්කොම තියෙන හැඳි ගෑරුත්. සුජීවන්තේ හොඳට හැඳි ගෑරුත් කොහේ ගෝවා මාර්ගෙන් කම. එක්කෙනෙක් කනවා පිඟාන බෙදාගෙන ආවා අතින් හොඳට අනාගෙන කාලා ඉංග්‍රීසි දේව කරනවා. දැන් සුජීවන්තේ මොකද වෙන්නේ? දැන් අර මනුස්සයත් එක්ක ගැටෙනව නේද? මේ මොකක්ද ඒ? සත්කාය දිට්ඨිය. ඇයි මෙතනදී කන්න ඕනේ මෙහෙම කියලා ප්‍රතිරූපයක් හදන් දීලා. එහෙනම් මතක තියාගන්න සත්කාය දිට්ඨිය විදුරු ආර්ය ශ්‍රාවකයට කවදාවත් ප්‍රතිරූප නැහැ. එයා අර අනිත් එක්කෙනා කියන්නේ මොකද්ද කියන එක ඊළඟ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අනුකරණය කරන්නේ. අනුකරණය කරන්නේ නැහැ. එයාට අනිත් කෙනාගේ දේවල් වැඩකුත් නැහැ. එයා කිසිම තැනකදී එක වෙන්න උත්සාහ කරන්නේ. එයා හැම මොහොතකම සියල්ල කරනවා. එයා පැත්තකට. ලකුණු දා ගන්න මොනවද නැහැ. ඒක නිසා තමයි අනාථ වෙන්නේ තුමා තමන්ගේ නම දාගත්තේ නැති. මේවා හොඳම උපමාවක්. එහෙනම් මතක තියාගන්න සක්කාය දිට්ඨිය කියන එක අපට නොදැනීමද වැඩෙන එක. දැන් පින්කමක් කරලා කියන්න ඕන කාගේ නම? පින්කම මගේ නම. දැන් එතකොට ඒක සක්කාය දිට්ඨිය. දැන් තව කෙනෙක් කියනවා මම ඔක්කොම කියනවා කරන්න. හැබැයි මගේ නම නම් කියන්නේ. එතන කියන්න එපා. ඒ සක්කාය දිට්ඨිය. එහෙනම් කියන්න ඕන කාගේ නමද මගේ නම? කියන්න එපා කාගේ නමද? ඒත් මගේ නම. එහෙනම් ඒ දෙකම සක්කාය දිට්ඨිය. එහෙනම් එයා කොහොමද හැදෙන්න ඕනේ? අනිත් උදේ මට තින්නේ. ඔව්. එහෙනම් එයාට ඉන්නේ නම කිව්වත් එකයි නොකියුවත් එකයි. මට කිව්වත් කියන්නේ. හාමුදුරුවෝ නම් කියන්න නොකියුවත් එකයි. ඒ කියපු නොකියපු එක තුළ මගේ හිතේ ගැටීමක් නැති වෙනවා. පැහැදිලි නේද? ඒකමයි කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේගේ යුතුයකමක් ඒ පුණ්‍ය අනුමෝදනා කරන එක. දැන් අපි අද අර ඕස්ට්‍රේලියාවේ මාත්මයට මිස්ටර් පුණ්‍ය අනුමෝදනා කරා. හැබැයි එතුමන්ලා ඒක බලාපොරොත්තු නොවෙන්න පුළුවන්. එතුමන්ලාට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක දුන්නා ඉතින් නිරෝධය. මට කිව්වා ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. ඒක ඒගොල්ලෝ ඒක ලබලා දුන්නා. අපි ඒකෙන් ඒ කාර්යය කරගෙන එතුමන්ලාට අපි පුණ්‍ය අනුමෝදනා කරා. ඒ වගේ තමයි. එහෙනම් නිතරම සත්කාර දිට්ඨිය විඳගත්තට පස්සේ අවශ්‍ය කාර්ය කරා එයා ඒක එතන නිරෝධය දැක්කා. එතන ඉන්නවා. එහෙමයි. පැහැදිලි නේද? එහෙනම් සත්කාර දිට්ඨිය කියන එක මොකක්ද කියන්නේ හොඳට දැන් තේරෙනවා. කියන කලින් පාඩමට ආශය වෙනවා. මම ආයෙත් මාර උපමාවක් කොටනවා. බැංකු කල්පනා කරමින් නේද? මෙයා හිතිය වගේ බැංකු ආයතනයකින් යන මම තනියෙන් මේ වැඩ කටයුතු කරන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම ඉන්නවනේ බැංකු නිලධාරියෙක්. හරි. බැංකු කල්පනා කරගෙන නිලධාරියෙක් ඉන්නවා. මේ දෙකම කියන වැඩක් නෑ කවුද ඉන්නවනේ? ගන්න කවුද ඉන්නේ? ගණන් කරුවේ. හරි. එතකොට ගණන් කරුවේ ඉඳලා මේ දෙක මේවත් එක්ක සම්බන්ධ වුණාම මොකද කරන්නේ? බැංකු ආයතන. නෑ බැංකු සේවය. බැංකු සේවය. ඔව් බැංකු සේවය. හරි. මෙතනත් දැන් ගලපනවා දැන් අපේ බැංකු කළමනාකරු තමයි චිත්තය.
හරිනේ. චිත්තේ තිබුණට වැඩක් නැහැ අනිවාර්යයෙන්ම තියෙනවනේ කවුද? සිතුවිලි තියෙන්නේ. චෛතසික. ඒ කියන්නේ සිතුවිලි නේ. හරිනේ සිතුවිලි. ඒක හරියට බැංකු කල්පනා කරුවේ බැංකු නිලධාරියෙක්. හැදෙන්නේ නේද? එහෙනම් චිත්තයයි චෛතසිකයි තිබුණට වැඩක් නැහැ. ගනුදෙනු කරමින් ඉන්නෝනේ දැන් මේ බැංකු සම්බන්ධ වෙන්නේ. එහෙනම් මෙතන කියනවා වර්ණ. හරිනේ. එතකොට මෙතනට දාතේ වර්ණය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය. හරි මම දැන් මේ උපමාවට වර්ණය කරන්නේ. හරිනේ. එහෙනම් චිත්තයයි චෛතසිකයි මේ දෙකත් එක්ක එකතු වෙලා මේ වර්ණය ගැටලි වෙලා මොකද වෙන්නේ? අරගන්නේ මොකද? චක්කු විඤ්ඤාණ. බැංකු සේවය වගේ චක්කු විඤ්ඤාණ. පැහැදිලි? හරි. එතකොට දැන් මේ ටික සිද්ධ වෙන්නේ මොන ගොඩනැගිල්ලක් ඇතුළේ නේද? ඔව්. ඒකට කියුවා මේක බැංකු ආයතනය. ඒකට මේකට කියනවා චක්කු ප්‍රසාද. පැහැදිලිද? උපමාවට දෙන්න නේද? හරි. දැන් බලන්නකෝ. දැන් චක්කු ප්‍රසාදය තුල මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට චක්කු විඥානය කියන ප්‍රොඩක්ට් එක හටගත්තා. මේ ආයතනය තුල මේ ටික මොනවද? අජ්ජත්. මේ ආයතනය තුල මේගොල්ලෝ කවුද? බහිද්ද. නේද? අජ්ජත්තං වා කායේ කායං පස්සේ විහෙරති. හරි? බහිද්ධා වා කායේ කායං පස්සේ විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායං පස්සේ විහෙරති. පැහැදිලි නේද? එහෙනම් මේ සියල්ල තුල තියෙන මොකක්ද බලන්නකො. මේ හැමදැනම තියෙන විපස්සනාවනේ. එතකොට මේ දෙක එහෙනම් අජ්ජත්ත කියලා දෙයක් පනවන්නත් බෑ. බහිද්ධ කියලා දෙයක් පනවන්නත් බෑ. ඔන්න උපමාවක් කියුනේ. දැන් මම කාගේ හරි අතින් මෙහෙම අල්ලනවා. හරිනේ? දැන් අපි හිතමු සුජි මාත්‍යය ගත කියලා මේ අත. මේ අත සුජි මාත්‍යය ගත කියලා. මේ අත මගේ අත කියලා ඉන්නවා. එතකොට මේ මගේ අත නම් මේක මට අජ්ජත්තිකයි. ඔව්. එතකොට මේ අත මට බහිද්දකයිනේ. පැහැදිලි නේද? බහිද්ද. එතකොට සුජීව මාත්‍යනේ මේ ඉන්නේ. ඒක. හරිනේ? එතකොට සුජීව මාත්‍යයේ පැත්තෙන් ගත්තොත් මේක අජ්ජත්තයි මේක බහිද්දයි. හරි නේද? දැන් බලන්නකෝ දැන් මට අජ්ජත් වෙච්ච දේ සුජීව මාත්‍යට බහිද්ද වෙන්න පුළුවන්. එහෙනම් මට කියන්නකෝ දැන් කොයි එකද ඇත්ත කියන්නේ? මේක බොරුවනේ. හරි. මම දැන් මේ අතින් අල්ලනවා. සුජීව මාත්‍යට මෙහෙම අල්ලනවා. හරිනේ? දැන් මට අහුවෙලා තියෙන දැන් මම කියනවා මම අජ්ජත්තිකයි සුජීව මාත්‍ය බහිද්දකයි. සුජීව මාත්‍ය අල්ලගෙන කියනවා නෑ මම අජ්ජත්තිකයි මේ බහිද්දකයි කියලා. දැන් මට කියනවා දෙන්නටම අහුවෙලා තියෙන්නේ මොකද්ද කියලා? අජ්ජත්තත් මේ බහිද්දත් මේ මොකද්ද මෙතන අහුවෙන්නේ? පටවි ගතිය. හරිද? මට කියන්න දැන් මේකේ අහුවෙන්නේ මොන පටවි ගතියද? කාගේ පටවි ගතියද? දැන් සුජීව මාත්‍යට අහුවෙන සුජීව මාත්‍යගේ පටවි ගතියද මට අහුවෙන්නේ මගේ පටවි ගතියද? නෑනේ. පණවන්න බෑ නේද? බෑනේ. එහෙනම් මේ කතාව තුළ පැනවීම ලක් කරන්න බෑ නේද? බෑනේ. ඒකත් මම කිව්වේ. දැන් මෙහෙම ඇල්ලුවොත් අත් දෙකේ මේ පටවිය කාගේ පටවියද කියලා පණවන්න බෑ නේද? ඇල්ලුවට පස්සේ නේ. එහෙනම් මෙතන තියෙන පටවි ගුණයක් තියෙනවා. හැබැයි ඒ පටවි ගුණේ කාගේද කියලා පනවන්න බෑ නේද? එහෙනම් මේ පැනවීම හදාගන්න තියෙන්නේ කොහෙද? එහෙනම් සුජීව මාත්‍ය හිතේ ඉඳලා හදාගන්න තියෙන්නේ මගේ පටවි. එහෙනම් මේ ඔක්කොම ඉතින් හැදෙන්නේ කොහෙද? එහෙනම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහෙද? ඔක්කොම ඉතින් මායා. හොඳට තේරුම් ගන්න කියලා. දැන් මම මේක දිනක් තියාගත්තා. කෙසගෙඩියක් තියෙනවනේ. ඔව්. දැන් මේ හිතන විදියට දැන් සුජීව මාත්‍යට ඉන්නේ මේකේ රසයක් තියෙනවද? රසයක් තියෙනවා. දැන් මම මේකේ කාලා ඉන්නේ වල රසෙ නෑ එහෙම නෑ. දැන් මේ මොහොත රසය කියන එක හටගන්නේ මේ මොහොතේ. දැන් මම කියන්නේ මේ දකින මොහොතේ මේ කෙසගෙඩිය රසයක් තියෙනවද? අපි දැන් ඉගෙනගත්තු ධර්මානුකූලව කිසිම රසය එන රසය කියන එක හටගන්නේ කෙහෙල් ගෙඩිය තියෙන එක නෙමෙයි. එහෙනම් කෙසෙල් ගෙඩියේ තියෙන රසය කියන එක හටගන්නේ මොන මොහොතේද? ජීවා ප්‍රසාදේ ගැටෙන මොහොතේ. ජීවා ප්‍රසාදේ ගැටෙන මොහොතේ රසය හටගන්නේ. ඔව් ඒක හටගන්නේ ජීවා එතන කාය ප්‍රසාදේ. මේක ගැටෙන්නේ කාය ප්‍රසාදේ. තේරෙනවද? ඒක පටවි ගතියක් දැනගන්නේ.
එහෙනම් හැම මොහොතකම මේ රසය කියන එක මේ දිවෙන්තරව පනවද? බෑ. එහෙනම් රූපය කියන එක ඇසෙන්තරව පනවද? බෑ. ශබ්දය කියන එක කනෙන්තරව පනවද? එහෙනම් මේ හැම දෙයක්ම හටගන්නේ මේ මොහොතේ. එතකොට එහෙනම් මේ හැබැයි පුතග්ජනයා දකින්නේ එළියේ කෙසල් ගෙඩියක් තියෙනවා. තියෙන කෙසල් ගෙඩිය රස දැන් ඒකනේ අපි එක එක જાතික කිව්වේ. මේක තමයි. ඒක නිසා තමයි ඒක ඇඹුල් කෙසෙල් ඒක කියලා හොයන්නේ හැමදේම. එහෙනම් හැමදාම වෙන්නේ මොකද්ද? හිතේ හදාගත්ත ප්‍රශ්න ටික ඇසෙන්න. ඒකත් එක්කම එහෙනම් මේ කිසිම තැනක මතක තියාගන්න කිසිම තැනක මට මගේ කියලා පනවන දෙයක් නෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ ආයතන විග්‍රහය කරන්නේ මොකක්ද නෙමෙයි. මේ මම මගේ කියන ස්වභාවය නෙමෙයි. සත්‍යයි. එහෙනම් ස්කන්ධ පංචකයෙන් විදිහට නැති ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒක ඒ ටික අරගෙන අධ්‍යාත්ම බහිද්ද කියලා කතාවක් දාගෙන ඉන්නේ ඔන්න ඔය ටික අවබෝධ කරලා දෙන්න. එහෙනම් හොඳට තේරුණාද බුදුහාමුදුරුවෝ මේ ආයතන විග්‍රහයෙන් වෙන්නේ කායනුපස්සනාව. නේද? අධ්‍යාත්ම බහිද්ද දාගෙන ඉන්නේ කායනුපස්සනාව. එහෙනම් කායනුපස්සනාව බුදුහාමුදුරුවෝ පනවන්නේ මොකක් සම්බන්ධ විදිහටද? සක්කාය දිට්ඨිය. එහෙනම් සක්කාය දිට්ඨිය බිඳගත්තු ආර්ය ශ්‍රාවකයාට තමයි අන්න භාවනාවක් ඉන්නේ. ඉතුරු කෙලෙස් ටික ඒ කියන්නේ අර සක්කාය බිඳගන්න. ආන්නේ අර මෙච්චර කාලයක් අර ආපු ඒ කෙලෙස් ටික බිඳ ගන්න අන්න චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව කියනවා. එහෙනම් උත්සාහ ගන්න එපා එකපාරට භාවනාවකට බහින්න. එහෙනම් කල්යාණ මිත්‍යාගේ මේ දර්ශනය අහගෙන තමන් ඉස්සෙල්ලා බිඳ ගන්න ඕනේ මේ දිට්ඨිය. දිට්ඨිගත ක්ලේශය බිඳ ගන්නවා. ඒක තමයි අර තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව බිඳගත්තට පස්සේ එයාට නැවත කල්යාණ මිත්‍රෙක් ඕනද? නෑ නේ. කල්යාණ මිත්‍රෙක් ඕන නෑ. එහෙනම් තේරුණා නේද? එහෙනම් හැම මොහොතකම සිද්ධ වෙන්නේ අපි ඇත්ත දන්නේ නැති හින්දා ස්කන්ධ මට්ටම පංච උපාදානස්කන්ධ මට්ටමකට ගේනවා. ඒ පංච උපාදානස්කන්ධ මට්ටමට දිට්ඨිගත ක්ලේශයෙන් පත් කරලා අපි ලෝකයක් හදනවා. ලෝකයක් හැදුවා කියන්නේ අනාගතයේ දුකක් හැදුවා කියන්නේ. අනාගතයේ දුකක් හැදුවා නම් මට ආපහු ඇහක් හම්බ වෙනවම ආයිපදීමක් තියෙනවා. එහෙනම් අපිට මේ මොහොතේ නම් දැන් කරන්න ඕනේ දැන් මොනවාද අද දේශනේ සාරාංශගත කරමු. එහෙනම් ස්කන්ධ මට්ටමෙන් අපි ආයතන කියන ධර්මතාවයක් ඉගෙන ගත්තා. ඒකෙන් බුදුහාමුදුරුවෝ උත්සාහ කරේ මොකද්ද? සක්කාය දිට්ඨිය බිඳෙන්න. එහෙනම් මේ කතාවෙන් කරන්නේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ අනාගතයේ උපදින දුකෙන් මුදවන එක. එහෙනම් අනාගතයේ දුක හදන එක මිදෙන්න නම් වර්තමාන මොහොතේ මොකද කරන්නේ? අරමුණේ ඇත්ත දකින්න. එහෙනම් අරමුණේ ඇත්ත දකින්නවා කියලා කියන්නේ මොකද්ද? නාම රූප දැක්ක. නාම රූප දැක්කොතින් මිදෙලා යන්නේ මොකද්ද? සක්කාය. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය බින්දනවා කියලා මොකද්ද මම මිත්‍යා දිට්ඨිය බින්දින්නේ? නේද? එහෙනම් මිත්‍යා දිට්ඨිය බින්ද කියලා කියන්නේ මම මොකද්ද මොකක් බවට පත් වෙන්නේ? සම්මා දිට්ඨිය බවට පත් වෙනවා. පැහැදිලි නේද? සම්මා දිට්ඨියට පත් වුණා කියලා කියන්නේ. සෝවාන්. එහෙනම් මහ දෙයක් නෙමෙයි මේ. හොඳට අවබෝධ කරගන්න මේ මෙන්න මේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියන එක අවබෝධ කරගත්තා පස්සේ තමන් ඒකට වෙනම මේ පළක් ගන්නගෙන භාවනා කරන්න දෙයක් නැහැ. තමන්ට තියෙන්නේ අරමුණ එනකොට අරමුණ මේ මොහොතේ හටගත්තු බව දකිනවා. අරමුණ මේ මොහොතේ නිරුද්ධ වෙච්ච බව දකිනවා. අරමුණ වෙන්නේ ආකාර දෙකයිනේ. පංචද්වාරයක අරමුණ වෙනවා මනෝද්වාරයට යනවා. එහෙනම් පංචද්වාරයෙන් අරමුණ ගත්තත් මනෝද්වාරයට යනවා. එහෙනම් පංචද්වාරයෙන් නැතුවත් මනෝද්වාරයට අරමුණ එනවා. එතකොට ඔය දෙක හරහානේ සිතුවිලි ගොඩනගන්නේ. ඔය සිතුවිලි නිසානේ අපි කර්ම හදන්නේ. එහෙනම් මේ මොහොතේ එන සිතුවිලි අරමුණ ඇත දැක්කම වැඩි. ඒ මොහොතේ අරමුණ ඇත දැක්ක මේකේ විස්තරභාවය දැක්ක එතනම නිරෝධ කරනවා. ඉතින් ඕක කාලයක් යනකම් අපි හිතලා කරනවා. ටික කාලෙ ඊට පස්සේ ඔටෝ කියන දවස් අපිට තියෙන්නේ මොන ත්‍රි කාලයක ඔටෝ කියන දවස් ඒක තමයි තේරෙන්න ගන්නවා. මෙන්න දැන් අරමුණු වෙනකොටම ඇත්ත පෙන්නනවා නම් හිතේ මේක දෙයක් නැහැ කියලා තමන් තේරුම් ගන්න ඕනේ. මගේ දැන් වැඩේ සිද්ධ වෙනවා. එහෙනම් සෝවාන් ආර්ය ශ්‍රාවකයා තව කෙනෙකුට කියන්න පුළුවන්ද සෝවාන්? බෑ. හැබැයි තමන්ට කියන්න බැරිද? පුළුවන්. තමන්ට කියන්න. තමන්ට සෝවාන් කියලා ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන මාර්ගඵලයක් තමන්ට ඕන කැමති නම් කියතේ ඕන නොකියන්ත. බොහෝ තුන්වක් වෙලාවට ඒක කියන්නේ නැහැ. එයා තමන්ගේ පාළුවේ ගමනේ එයා තුල සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ තියෙන ලක්ෂණයක් තමයි සුජීවන්තය. එයා තුළ නොකැඩෙන සතුටක් හිතේ විතරම තියෙනවා. ඒ සතුට බින්දින්නේ. ඒ සතුට බින්දින්නත් බෑ. ඔව් ඉතින් අර තේරෙන්නේ. ඇයි? එයාට අරමුණ වෙනකොට ඒ සතුට නිතරම එයා සතුටක ඉන්නවා. එයාට ආර්ථික ප්‍රශ්න ආවත්, එයාට ලෙඩ දුක් හැදුනත්,
මොකක්වත් නෑ යන්න ප්‍රශ්නයක් නෑ. එක ප්‍රශ්න එන ප්‍රශ්න අපි අර්ථ දක්වන්න ගියාමනේ අපි දුක කියන එක ආන්නේ. දැන් අර දුක කියන එක ඉතල එන ප්‍රශ්නේ කොහොමද එනවා කියලා දැනගත්ත ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නැහැ එන ඔච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ සලායතන නිරෝධ කරන්නයි ඔය කිව්වේ. ඒ කියන්නේ ආයතන ක්‍රියාවලිය නතර කරන්න ඕනේ. එහෙම නැතුව මේ අපිට මේ ඇහැට රූප පේන එක නතර කරලා මේ ගමන මේ සංස්කාරික විඳින්න බෑ. හැබැයි අතීතේ අය කරන්න ගියේ ඕක. අපේ කට්ටිය භාවනා කරන්න කියලා කරන්න හැදුවොත් ඕක. ඒ වගේ ඒ කියන්නේ ආයතන මේ තියෙන මේ ප්‍රසාද නැති කරගෙන මේ වෙන ඒක කරන්න බෑ. හැදෙන්නේ දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. ආයතන ක්‍රියාවලිය. එන්න රාතන් වාසයක නැත්තේ ආයතන ක්‍රියාවලිය විතරයි. අනිත් සිස්ටම් එක දුවන්නේ. ඒක උන්වහන්සේලා විපාක එනවා. ඒ උන්වහන්සේලා ඇහැ කරනාසේ එකක් මේ වගේ හදාගෙන ඉවරයිනේ. නිවන් දැක්කාම තියෙන්නේ අනාගතයේදී දුක හදන්නේ නේ. එච්චරයි තියෙන්නේ. එහෙනම් අපි හේතු වෙන්නත් ඕනේ. එහෙනම් දැන් මම හිතනවා අද දවසේ දේශනාව YouTube එකේ තමයි තේරෙන්නේ නැති කියලා. එහෙනම් කාලේ ඉවරයි. අපි ලබන සතියේ නම් ගෑනම් සියලු දෙනාටම ප්‍රඥාව අවබෝධ වේවා. මේ කියන දර්ශනය දවසින් දවස නිර්වාණය දිසට නම් හේතු වෙන මාර්ගය බවට පත් වේවා. පින්වත් සියලු දෙනාටම තේරුම් ගන්න.